හොඳයි අපි යලිත් ඔබ මුණ ගැහෙනකොට මේ පාර කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ කාරණා පිළිබඳව මම වැඩසටහන ආරම්භයේදී මතක් කරා පොඩ්ඩක් අද දවසේ මොකද වර්තමානයට ගැලපෙන කාරණා බොහොමයක් මේ සීමිත කාල සීමාව තුළ කතා බහ කරන්න ඉතාමත් සුදුසු වෛද්‍යවරයෙකුටයි අපි අද දවසේ ආරාධනා ලබා දුන්නේ. ජාතික අක්ෂරවාහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක වෛද්‍යතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ડોක්ටර්. ආයුබෝවන්. ડોක්ටර් දැන් අපි අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමාත් එක්ක විශේෂයෙන්ම මේ වර්තමාන අසහනකාරී තත්ත්වයක් රටේ තියෙනකොට රටේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳවත් මීට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් පිළිබඳව. දැන් බොහෝ දෙනෙක් උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙනවා. සමහර විට උද්ඝෝෂණ වලට සම්බන්ධ නොවන කෙනෙකුට උනත් පාරේ යනකොට කඳුළු ගෑස් ප්‍රහාරයකට එහෙම ලක් වෙන්නට පුළුවන්කම තියෙනවා ඔය වගේ තැන් වලදී යනකොට. ඉතින් මේ වගේ වෙලාවකදී අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා? විශේෂයෙන්ම කඳුළු ගෑස් කියලා කියන්නේ අපි හිතනට වඩා ටිකක් දරුණු දෙයක් බවට පත් වෙන්නට පුළුවන්. මේ නිසා මෙන්න මේ පිළිබඳව යම් ආරම්භයක් ලබාගෙන තවත් මේ වගේ වටිනා කාරණා කිහිපයකට අපි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් තරංග මේ ලෝකේ දියුණු රටවල් වල මේ ප්‍රථමාධාර පිළිබඳ අත්පොත්වල අතර මේ කඳුළු ගෑස් ප්‍රහාරයකදී කොහොමද අපි හැසිරෙන්න ඕන ආකාරය ඒ වගේම මේකෙදි දෙන්න ඕනේ මේ ප්‍රථමාධාරයන් පිළිබඳව සඳහන් වෙනවා. මේක මේ පාසල් අධ්‍යාපනය තුළ ඉඳලම මේක මේ අන්තර්ගත කරපු දෙයක්. නමුත් ලංකාවේ මම දැක්කේ නැහැ කිසිම ප්‍රථමාධාර පිළිබඳව අත්පොතක හෝ වෛද්‍ය sannivedana පොතකවත් මේ පිළිබඳව ඇත්තටම සඳහන් වෙනවා. වැඩසටහනක් දැකලා නැතුව වැඩසටහනක් දැකලා නැහැ. ඒ හින්දා මම අපි හිතුවා ඒ ගැන කතා කිරීම වැදගත් කියන එක. මොකද මේ කඳුළු ගෑස් කිව්වම දැන් මේක අද අපේ ජීවිතය හා බද්ධ වෙච්ච දෙයක් නේ. එතකොට දැන් මේ කඳුළු ගෑස් කිව්වම හැමෝටම එන අදහසක් තමයි මේක මේ ගෑස් එකක් කියන එක. වායුවක් කියන එක. ඇත්තට මේක වායුවක් නෙමෙයි. මේක හැලජනේටඩ් කියන සංයෝගයේ පවුඩර් එකක්. එහෙම නැත්නම් කුඩු වර්ගයක් හැටියට තමයි මේක මේ ස්ප්‍රේ එකක් හැටියට කැරලි මර්ධනයේදී බොහෝ විට යොදාගෙන ඉන්නේ. දැන් මේක ඇත්තටම වියට්නාම් යුද්ධ කාලේ ඉඳලම මේ පාවිච්චි කරපු දෙයක් 1970 ගණන් වල ඉඳලා. ඉතින් මේක නන් ලීතල් වෙපන් එකක් හැටියට තමයි ඇත්තටම මේ කලහකාරීන් විසිරුවා හැරීම පිණිස භාවිතා කරන්නේ. නමුත් ලෝකෙට සමහර රටවල දැන් මේක ඇත්තට භාවිතා කරන්නේ නැහැ. මේ පිළිබඳව ඇත්තටම මූලික දැනීමක් මම හිතන්නේ අපි හැමෝටම මේ උද්ඝෝෂකයන් වන සහ නොවන අපි හැමෝටම වැදගත් වෙනවා. මොකද අපි ඕන වෙලාවක දැන් මේ තියෙන පරිසරය තුළ අපි මේකට ලක් වෙන්නට පුළුවන් කමක් තිබෙන හින්දා. දැන් මේකේ ඇත්තට මම අර කිව්වා මේකට තියෙන පවුඩර් එකක් හැටියට. ඒකට මේ පවුඩර් එකකින් ඇතිවෙනා වූ අහිතකර ප්‍රතිඵල තමයි ප්‍රධාන වශයෙන්ම මේකට අපි නිරාවරණය වුණොත් අපිට ඇති වෙන්න පුළුවන් කැස්ස. ඊළඟට ඇති වෙන්න පුළුවන් ඇස් වල දැවිල්ල. ඊළඟට ඇති වෙන්න පුළුවන් හුස්ම ගැනීමේ අපහසුතාවය. ඉතින් එතකොට දැන් මේකේදී තාමත්ම අසීරු අවස්ථාවට පත් වෙනවා මේකට ලක් වෙන පුද්ගලයා. දැන් මොකද දුමාරයක් එක්ක අතරම ඇස් බොදවීම ඒ වගේම හරියට මේ අපිට මේ අපි කරන කියන දේ පිළිබඳව කටයුත්ත ඉතාමත් අපේ මනස එකපාරටම සංසුන් කර ගැනීම පවා ඇත්තටම අපහසු වෙනවා මේ රසායනික සංයෝගයේ හේතුවෙන්. ඒතකොට දැන් මෙවැනි තත්වයකදී ඇත්තටම කෙනෙක් කළ යුතු සහ නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. මම හිතන්නේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. දැන් කඳුළු ගෑස් ප්‍රහාරයකදී අපි ඇත්තටම අපි ආරක්ෂා වෙනවා නම් පළවෙනි දේ තමයි ඇත්තටම අපි ආරක්ෂා කරගන්න ඕනේ බොඩි පාර්ට්ස්. එහෙම නැත්නම් ශරීරයේ ආංගෝපාංග කිහිපයක් තියෙනවා. එකක් තමයි ඇස්, ඊළඟට නහය සහ මුඛය. කට. එතකොට බොහෝ විට ප්‍රථමාධාර අත්පොත්වල කියවන දේ තමයි ඇත්තටම ඇස් වලට මේ ගොගල්ස් දෙකක් පාවිච්චි කරන්න කියන එක. ඒ කියන්නේ ෂටර් ප්‍රූෆ්. ඒ කියන්නේ බිඳීමකට ලක් නොවන ගොගල්ස් දෙකක් ඇස් ආවරණ දෙක. ඒ වගේම තමයි නහය සහ මුඛ ආවරණයක්. මොකද මේකෙන් තමයි මේක දේහගත වෙන්නේ. ඉතින් මේක මෙවැනි දෙයක් ඇත්තටම පැළඳීම වැදගත් වෙනවා. කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමට ප්‍රථම ඉස්සෙල්ලා අපි සකස් වෙනවා නම් ඇත්තටම මේ දේ ඇත්තටම අතිශයින් වැදගත් වෙනවා. දැන් ඒතකොට ડોක්ටර් දැන් මේ කොයිඩ් වලට පාවිච්චි කරන මාස්ක් එක දැන් ගොඩක් වෙලාවට අපි ගාව තියෙනවනේ අපි පාවිච්චි කරනවනේ. මේක උපකාරයක් වෙනවද නැත්නම් මේක නෙමෙයිද මේ කියන මාස්ක් එක? කමක් නැහැ. කිසිම ආරක්ෂා සහිතව ඕනෑම මාස්ක් එකක් ඇත්තටම පාවිච්චි කරන්නට පුළුවන් ඇත්තටම. එහෙම නැත්නම් රෙදි කඩක් මැද ගැනීම උනත් වැදගත් වෙනවා. ඉතින් එතකොට අනිත් දේ තමයි දැන් මෙවැනි කඳුළු ගෑස් ප්‍රහාරයකදී ඇති වෙන්න දැන් මේ අපහසුතාවන් ගොඩක් වෙලාට ඇති වෙන්නේ දැන් මේකේ තිබෙනා මේ රසායනික සංයෝගයන් ඇත්තටම මේ වෙනහළු කරා ගමන් කිරීම හේතුවෙන්. ඒකට අපි දැන් ගොඩක් වෙලාට කරන දෙයක් තමයි මේ කඳුළු ගෑස් ප්‍රහාරයක් වෙනකොට අපි දුවනවා. ඔව්. ඇත්තටම දුවන්න හොඳ නැහැ. මොකද ඒකට හේතුව අපි යන්න ඕනේ ඊටමත් කඩිසර මේ ප්‍රදේශෙන් නික්මී යෑමක් කරන්න ඕනේ. හොඳට වෙන්ටිලේටඩ් ඒ කියන්නේ හොඳට හුලං තියෙන පරිසරයකට අපි යන්න ඕනේ. අතන අපි ඒ වගේ තැනකදී අතන සුලං දිශාව පිළිබඳව අතන වැදගත් වෙනවා. මොකද අර එන මේ ප්‍රහාරය එන ආකාරය සහ සුලංගේ දිශාව පිළිබඳව අවබෝධයක් අතන තිබීම වැදගත් වෙනවා.
අපි ඈතට යන්න ඕනේ මොකද කඩිසරවණ ඉක්මෙන්න ඕනේ නැතු දුවන්න හොඳ නැහැ කියලා කියන්නේ මොකද අපි ඉක්මනින් වේගෙන් හුස්ම ගන්නකොට තවදුරටත් අර රසායනික ද්‍රව්‍යයන් අපේ පෙන කරා ගමන් කරනවා. ඉතින් එතකොට ඒකෙදී ඇත්තටම මේ ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා වර තියෙන අපහසුතාවයන් ගොඩක් වැඩි වෙන්නට පුළුවන්. ප්‍රථමදාර පිළිබඳව කතා කරනකොට වයිතුන් දැන් අපිට ඔය ආකාරයෙන් කඳුළු ගෑස් වදිනකොටම අපි සමහරලාට දැකලා තියෙනවා වතුර වලින් මූණ සෝදන අවස්ථාවන් තියෙනවා. ඒ ස්ථානයේ ඉඳන්ම අපි දැකලා තියෙනවා. සහ බොහෝ වෙලාවට මේ අධික ලෙස උගුරෙන් ලොකු කැස්සක් ඇති වෙන අවස්ථාවන් තියෙනවා. මේ හැම දෙයක්ම අපිට කියන්න පුළුවන් මුඛයටත් මේක ගිහිල්ලා තියෙනවා. නාසයෙන්ුත් මේ ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇස් වලටත් මේ දැවිල්ල තියෙනවා කියන කාරණා. ඔව් දැන් ශරීරය ඇතුළෙන් පිලිස්සන ස්වභාවයක් ඇති වෙනවා. ශරීරයේ ඕනම කොටසකින් මේක ඇතුල් වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දහඩිය තියෙනකොට මේ තෙත ස්ථානයන් හරහා මේක ශරීරගත වීම තාමත්ම වැඩි. ඒතර වතුර පාවිච්චි කරන එක වැරදිද? උද්ඝෝෂණ වලදී ගොඩක් වෙලාවට දහඩිය හෙලාගෙන තමයි මේ දේවල් කරන්නේ. එතකොට මේ තත්වයේදී ඇත්තට මේවා ශරීරගත වීමේ තත්ත්වය වැඩි. ඇත්තට වියලි හැමකින් ශරීරගත වීම අඩුයි. ඒ වගේම තමයි දැන් ගොඩක් වෙලාවට දැන් මේ දවස්වල තියෙන උද්ඝෝෂණ වල අපි දැක්ක මේ තොල් රතු කරපු අයි ලයිනර්ස් දාපු ඒ වගේ විවිධ ප්‍රහයා ජෙල් ගාපු පුද්ගලයන් පවා ඇත්තට මේවල සහභාගී වෙනවා. නමුත් ඒ වතුරිනුත් මේක ශරීරගත වීම ඇත්තටම වැඩි. ඒවත් රසායනික ද්‍රව්‍යයන්. මොකද ඒ සඳහා ඇති වෙන ප්‍රතික්‍රියාව තුළින් මේ දේවලුත් ඇත්තටම නොකළ යුතු දේවල් ඇත්තටම උද්ඝාෂණ වලදී ඇත්තටම අපි සැරසීමේදී ඇත්තටම සකස් වෙන්න ඕන ආකාරයක් තමයි ඒක. ඒ වගේ තමයි ශරීරය පුළුවන් තරම් දුරට ආවරණය කරගෙන ඉවදගත් මේ සඳහා ගැටීම අපි වළක්වා ගැනීම පිණිස. ඊළඟට තවත් දෙයක් තමයි දැන් මේ කඳුළු ගෑස් ප්‍රහාරක දැන් ඔබ ඇහුවා දැන් වතුරෙන් අපි ඇඟ හොද ගන්න එක හොඳයි නේද කියලා. ඇත්තටම ඒක තමයි ඇත්තටම කළ යුතු වන්නේ ගලා යන වතුරෙන් ඇත්තටම ශරීරය සෝදා ගැනීම ඇත්තටම සිදු කිරීමෙන් ඇත්තටම අර දේවල් ඇත්තටම ඉවත් කර ගැනීම කරන්නට පුළුවන්. ඒක හැබැයි දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් කඳුළු ගෑස් ප්‍රහාරයට පස්සේ ඊළාට එන්නේ ජල බවුසරේනේ. දැන් ඒකටත් ඉඳලා නාගෙනම ගියොත් හොද වේද කියලා. නමුත් ඒක එහෙම කරන්න එපා. මොකද ඒකෙදී පෙන්නාව ප්‍රශ්නේ තමයි මේකෙන් අධිපීඩන ජල කඳක් එන්නේ. දැන් අතන තියෙන යකඩ බාරයකම ගිහිල්ලා විසල වැදුනොත් එහෙම ඊළඟ තවත් හානියක් සිදු වෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙවැනි කරුණු ඇත්තටම වැදගත් වෙනවා. දැන් මෙහිදී ඇත්තටම ආරක්ෂා වීම පිණිස. මොකද ආරක්ෂා වීමේ තවත් දෙයක් තමයි දැන් මේ කලහකාරී අවස්ථාවකදී ගොඩක් වෙලාවට අර කැනිස්ටර් එක තමයි මේක විදින්නේ. දැන් ඒකත් එනවා මේ ප්‍රහාරයට ලක්වන පුද්ගලයන්ගේ ඉන්න දිශාවට. ඒතර අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි පුද්ගලයන් දැන් මේකත් අහුලලා අනිත් පැත්තට ගන්නවා. දැන් එතෙන්දී ඒකත් හරි භයානක දෙයක්. මොකද දැන් අරකේ අධික උෂ්ණත්වයක් තියෙනවා අර කැනිස්ටර් එකේ. අත පිච්චෙන්න පුළුවන්. කවදාවත් ඒක කරන්න හොඳ නැහැ. ඒතර කඳුළු ගෑස් ප්‍රහාරයකදී මම හිතන්නේ අපි ආරක්ෂා වෙන්න ඕන ආකාරය තමයි ඔය මේ විදිය. ඉතින් මම හිතන්නේ ඒක වැදගත් වෙයි. අතරම මේ කොහොමද අපි උතෙන්දී අපි කොයි ආකාරයකටද අපි ආරක්ෂා වෙන්න ඕනි කියන කාරණාව. සැලකිලිමත් යුතු කාරණාව පිළිබඳව මේ අපි කතා කරන්නේ මෑත කාලේදී යාවත් කාලිනවන තොරතුරුත් එක්ක ඔබේ සෞඛ්‍ය පිළිබඳව කතා කරන අවස්ථාව. ඒ වගේම අපි ටිකක් ඊට එහා ගියපු කාරණාවක් පිළිබඳව කතා කරන්න සූදානම්. මේ අරගල කරන්නේ උද්ඝෝෂණ කරන්නේ අපිට කන නැති හින්දා කියලා තමයි අපි කියන්නේ. හැබැයි මේ කන්න නැහැ කියන කාරණාවත් එක්ක අපිට ඇත්තටම මන්ද පෝෂණ තත්වයක් රටේ පවතින්න පුළුවන්ද? මොකද එදා අපි තුන් වේලම කෑවත් අද අපි කන්නේ සමහරට එක වේලයි, දෙවේලයි. බොහෝ වෙලාවට මන්ද පෝෂණ තත්වයන් වලට පවා අපිට මේ කාලෙදී මුහුණ දෙන්න සිදු වෙනවා. කොහොමද මේ මෑත කාලයේදී පෝෂණය පිළිබඳව කතා කරනකොට අපේ දරුවන්ගේ වැඩිහිටියන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත්ද? ඔවුන් සැලකිලිමත් වෙන කාරණා මොනවාද? දැන් මේ වෙන විට ඇත්තටම ගොඩක් පුද්ගලයන්ට ඇත්තටම දිනපතා ආහාර වේල ලබා ගැනීමේ පවා අධික අසීරුතාවයන් තිබෙනවා. මොකද මාසික වැටුපක් නොලබන අයට එදිනෙදා කුලියකින් ජීවත් වෙන අයට ඇත්තටම පෝෂණය පිළිබඳව ලොකු ගැටලු තිබෙනවා. ඉතින් ඒක තමයි අද මහ පොළොවේ යථාර්ථය. ඉතින් එතකොට දැන් ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ ෆැමින් ෆුඩ්ස් කියලා තියෙනවා. දැන් මේ වගේ අසීරු කාලසීමන් වලදී අපි කොහොමද අපේ පෝෂණ තත්ත්වය නගා සිටවන්නේ? මොකද ප්‍රෝටීන මන්ද පෝෂණය ඒ වගේ දෙයක් එන්න පුළුවන්. ඉතින් එතකොට දැන් අධික ප්‍රෝටීන් ආහාර වලට තමයි අපි යොමු වෙන්න ඕනේ. නමුත් ඒක අපි අර මේ වෛද්‍ය විද්‍යාව පොතේ තියෙන හැටියට ඒ විදිහට අපිට මේ වෙලාවේ බොහෝ දෙනෙකුට මේ ආහාර වේල සකස් කර ගැනීම හැකියාවක් නැහැ. නමුත් හොඳ ප්‍රෝටීන් සම්භාවයක් තිබෙන අතේ මිටේ තිබෙන මුදලට ගන්න පුළුවන් හොඳ දෙයක් තමයි බිත්තර කියන දේ. බිත්තර සුදුමදේ කහමදේ. ඉතින් මේවායි අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල තියෙනවා, ප්‍රෝටීන තියෙනවා. මේ දේවල් ඇත්තටම දරුවන්ට ලබා දෙන්නට පුළුවන්. මොකද එහෙම නැත්නම් දරුවන්ගේ වර්ධනය ඇත්තටම බාල වෙනවා. ගැබිනි මව්වරින් වියපත් අය මේ හැමෝගෙම පෝෂණය වැදගත්. මොකද මේක අපි නොසලකා හරපු දෙයක්. මොකද මේ පිළිබඳව අපි වැඩි කතා බහ වෙන්නේ නැහැ. ඉතින් කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට උනත් මේ බිත්තර 3ක් විතර සතියකට කන්න පුළුවන්. ඉතින් කොලෙස්ටරෝල් තියෙනවා කියලා මේක නොකයින් එක නෙවෙයි දැන් මේ අවස්ථාවේදී කරන්න ඕනේ. තමන්ගේ පෝෂණය ඇත්තටම රැක ගන්නට ඕනේ. මොකද ඒක වැදගත් වෙනවා ප්‍රතිශක්තියට. ඒ වගේම එදිනදා ජීවිතයට වැදගත් වෙනවා. ඒ නිසා ඒක හරි වැදගත්. ඒ වගේම තමයි දැන් අඩු වේදමින් ගන්න පුළුවන් තවත් දෙයක් තමයි ඉරිඟු, බඩ ඉරිඟු. දැන් මහියංගන ගිරාඳුරු කෝට්ටේ වගේ ප්‍රදේශයන් වලදී ඔබ සංචාරය කළ තියෙනවා ඔබ දැකලා ඇති. සමහර අයගේ උදෑසන වේල වෙන්නේ බඩ ඉරිඟු. මොකද මේක කාලයත් තිස්සේ තිබිච්ච දෙයක් නෑ. මෙවැනි දේවල් වල දැන් තියෙනවා තන්තුමය කොටස් වැඩි.
ප්‍රෝටීන මේ කොටස් වැඩි කාබෝහයිඩ්‍රේට් තිබෙනවා. ඉතින් ඇත්තටම ශක්තිය ලබා දෙන ආහාරයක් හැටියට මේ වන දේවල් වලට ඇත්තටම යොමු වීමේ හැකියාව තියෙනවා. මොකද දැන් මේ දවස්වල තිබෙන ඉතුරු දැන් යමක් විලදී ගැනීමේ හැකියාව තියෙන කෙනෙකුට උනත් මස් හෝ මාළු ලබා ගැනීම යම් යම් ගැටලු තියෙනවා. දැන් නිරන්තරයෙන්ම විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා. දැන් මේ දේවල් ගබඩා කිරීම පිළිබඳ ගැටලු තියෙනවා. දැන් අලවිය පහළ බහැලා. ඒක හැම වෙලාවෙම කියන දෙයක් නේ. එතකොට අපි නොදැනුවත්වම ගුණාත්මක භාවයෙන් අඩු මස් හෝ මාළු ඔබේ නිවසටත් එන්න පුළුවන්. මොකද ඒක ගෙදරට ගෙනාවත් ඔබේ ශීතකරණයේ ඔක කාලයක් තියාගන්න අමාරුයි. මොකද හැම වෙලාවෙම විදුලිය යනවා. යන වෙලාව දන්නෙත් නැහැ. දවසට පැය ගාණක් කැපෙනවා. ඒක අදත් වෙයි. ඔක හෙට දවසෙත් වෙයි. එතකොට දැන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ දැන් මේ දේවල් මිලදී ගැනීමේදී. කුඩා ප්‍රමාණයෙන් වල මිලදී ගැනීම වැදගත් වෙනවා. දැන් මේ දවස්වල ඇත්තටම දැන් වෙළඳපොළේ සිද්ධ වෙන දෙයක් තමයි දැන් කෙසේ හෝ දැන් ව්‍යාපාරික තරමුණු කරන්නේ කොහොමද මේදී විකුණන්නේ. දැන් අපි නොදැනුවත්වම සමහරලාට මේ කල්ලිකුත් තුණු දේවල් පව අපි නොදැනුවත්ව මේ දේවල් මිලදී ගන්නවා. මේක වැදගත් මිල අඩු වෙන ටිකක් මේ කාලේදී අපි නේද කල්ලිකුත් වෙච්ච දේවල් උනත් මිල අඩු වෙන අපි සමහරලාට මිල අඩු හින්දා ගන්නත් පෙළඹෙනවා. මිල අඩු හින්දාත් ගන්නත් පෙළඹෙනවා. ඒ වගේම තමයි බඩු නැතිකමකුත් තියෙනවානේ. ඒකනේ ඇත්ත කතාව. එතකොට දැන් තියෙන දේත් අරගෙන යන්න බලලා මොකක් වුණා. විශේෂයෙන්ම අර හෙට දවසේදී මොනවා හරි තත්ත්වයක් රටේ වෙනසක් තියෙනවා කියපු ගමන් අපි බඩු පුරවලා මේ මලු පුරවගෙන ගේන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒක හරි වැරදි තත්ත්වයක් කියන තමයි ඔබතුමා කියන්නේ. අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. මේවා එක්ස්පයරි ඩේට්ස් පිළිබඳව ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් ඕනම දෙයක් මේ පොල් තෙල් හරි කවර දෙයක් වුණත් වැදගත් වෙනවා. ඒ වගේ දැන් මාළු අපි මිලදී ගැනීමේදී ඇත්ත විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඇත්තටම මාළුවෙක් මිලදී ගන්නකොට දැන් මාළුවාගේ ස්වභාවය පරීක්ෂා කරලා තමයි අපි ගන්න ඕනේ. ඒ කියන්නේ මාළුවාගේ ඇස් ඉතාමත්ම දීප්තිමත්ව තියෙන්න ඕනේ. කොරළ ගැලවෙන්න බෑ. මාළුවල ලේ පැහැ හොඳින් තියෙන්න ඕනේ. ඒවා තමයි අපි හොඳ නැවුම් මාළු හැටියට අපි සැලකලා බලන්නේ. දැන් මිලදී ගැනීමේදී ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි දැන් මේ දවස්වල අපි ග්‍රෑම් 500ක් ඉල්ලුවොත් මුලින්ම කෑල්ල අපි තෝරගන්න මාළු වගේ කෑල්ල කැපෙන්නේ 450කට. ඊළඟට ඉතුරු ටික අර යට තියෙන දීසියකින් තව කෑලි දෙක තුනක් වැටෙනවා අර මදිපාඩුව. ඒ අර මදිපාඩුව කෑල්ල තමයි ඔයගොල්ලෝ ඇත්තටම ගොඩක් සැලකිලිමත් වෙන්නේ. මොකද ඒක තමයි අර පරණ වෙච්ච මාළු කෑල්ල. ඉතින් දැන් මේ වෙන දේවල් ඇත්තටම අද යහමින් සිද්ධ වෙනවා. මොකද ලංකාවේ හැමදේම දැන් බිස්නස් බවට පත් වෙලා තියෙන හින්දා මම හිතන්නේ අපි ඒ පිළිබඳව ඇත්තටම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි දැන් බිත්තර ගැන අපි කතා කරා. මොකද පෝෂණයට අතිශයින් හොඳ දෙයක් හැටියට බිත්තරත් මිලදී ගැනීම පරිස්සම් වෙන්න ඕනේ. මොකද හොඳ බිත්තරයක් කොහොමද තෝරගන්නේ කියන එක. දැන් බිත්තරේ නම් මිලදී ගන්න වෙලාව අපිට ඔක බලන්න බෑ. මොකද පැහැයෙන් සහ ගන්ධයෙන් තමයි ඇත්තටම අඳුර ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ගෙදර ගියයින් පස්සේ දැන් බිත්තරේ ඇත්තටම අපිට පුළුවන් වතුරට දාලා බලන්න. බිත්තරේ පාවෙනවා නම් ඒක ඇත්තටම කල්ලිකුත් වෙච්ච සහ අනුභවය සඳහා නුසුදුසු දෙයක්. බිත්තරේ ගිලෙනවා නම් ඒක තමයි වඩාත්ම හොඳ දේ. ඉතින් මෙවැනි දේ සඳහා ඇත්තටම අපි ප්‍රායෝගික මට්ටමින් අපි ඇත්තටම යොමීම ඇත්තටම වැදගත් වෙනවා. වෛද්‍යතුමන් දැන් බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් මේ හැම දෙයක්ම මිල මුදල් එක්කනේ. හැබැයි අපිට පුළුවන් නම් මේ කාලේදී වැඩිපුරම කොස් ගැන කතා කරනවා, පොලොස් ගැන කතා කරනවා, ප්‍රෝටීන් ගැන කතා බහ කරනවා. ගෙදර වගා කරලා තියෙන දේවල් වලින් පවා අපිට මේ අවශ්‍ය කරන පෝෂණය ලබා ගන්න පුළුවන්. අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ? අපි පොල් සම්බෝලත් එක්ක බතක් කනවා වුණත් බොහොම සැලකිල්ලෙන් යුක්තව මේ ගන්නවා නම් මේ පෝෂණය අපිට ලබා ගන්න පුළුවන් ආකාරය ගැන ටිකක් පැහැදිලි කරොත් වටිනවා මේ වෙලාවේ. දැන් පෝෂණය ගැන කතා කරන්න නම් ඇත්තටම දැන් බඩු එකක් තියෙන්නත් ඕනේනේ. ඊළඟට බඩු නැතිනම් ඊට පස්සේ වවා ගන්න ක්‍රමයකුත් නැතිනම් ඇත්තටම ඔක ඇත්තටම ප්‍රායෝගික වෙන්නේ නැහැනේ. බොහෝ විට අපි ඇත්තටම මේ වෙළඳපොළ ආර්ථිකයත් එක්ක තමයි බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් ක්ෂණිකව වගා කරනවා කියන එක මේ වෙලාවේ කරන්න පුළුවන්. ඒකත් කරන්න බෑනේ. කට්ටියක් කෑ ගහනවා පොහොර නැහැ කියලා. ඉතින් ඒකට මේ පැල වැවෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඇත්තටම දැන් අපේ තියෙන මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයත් එක්ක මම හිතන්නේ මේ මොහොතේ ඇත්තට වැදගත් වෙන්නේ වවා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නමුත් ඒක සඳහා දැන් හෙට දවස් රැට ළමයි යන්නකොට අද දවසේ ඔබට ආහාර දෙන්න තියෙනවා නම් ඔබ මොකද්ද කරන්නේ? ඒක ඇත්තටම ප්‍රායෝගික තත්ත්වයක් නෙමෙයි ක්ෂණිකව කරන ඒ සඳහා දිගු කාලින වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා දිගු කාලින වැඩ පිළිවෙලක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ දැන් වෙළඳපොළේදී මිලදී ගැනීම. දැන් මිලදී ගන්න ආර්ථිකය තුළ අපි කොහොමද සර්වයිව් වෙන්නේ? එහෙමත් නැත්නම් අපි කොහොමද පැවැත්ම අපේ සරි කරගන්නේ කියන එක. ඒක තමයි ඇත්තට විශේෂයෙන් වැදගත්. ඒ සඳහා වැඩ පිළිවෙලක් අවශ්‍යයි. අපි ඔය කිව්වට දැන් පොතේ හැටියට එළවලු පහක් කන්න ඕනේ කොළ හත් ගානින් බෙදලා හතරෙන් එකක් මෙච්චර මෙතන හොඳ මාස්පති හාල් කන්න. නමුත් රටේ බහුතරයට අද ඒක තත්ත්වයක් නැහැ. ඒකනේ ඇත්ත තත්ත්වය. අපි ඇත්ත තත්ත්වය මහ පොළොවේ යථාර්ථයත් එක්ක තමයි අපි ඇත්තටම කතා බහ කරලා යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය. අපි එතෙන්ට එමු. දැන් වර්තමාන තත්ත්වයත් එක්ක අපි කොහොමද හැඩ ගැහෙන්නේ? හැබැයි මේ සෞඛ්‍ය සම්පන්න බව තියාගන්නේ එහෙම නැත්නම් පෝෂණය කොහොමද අපි රඳවා ගන්න අපිට තියෙන විදිහට කියන කාරණාව අපි මේ විරාමයෙන් පස්සේ වෛද්‍යතුමත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වෙලාවේ මේ දවසේ කතා බහ කළ යුතුම කාරණාවක් තමයි කාරණාවක් කොට එක කාරණාවක් නෙමෙයි කාරණා ගණනාවකට අපි යන්න සූදානම් වෙනවා. ඒ දේවල් ඔබට වටී. ඒක නිසා රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඉතා ඉක්මනින් යලිත් හමු වෙන්න සූදානම් වෙනවා මේ සජීවී කතා බහ තුලින්. සුන්දර
සුන්දර ශනිතාවත් එක්ක නැවතත් ඔබ එකතු කරගන්නට සෞඛ්‍ය පිළිබඳව කතා කරනවා. වර්තමාන සෞඛ්‍ය තත්ත්වය සහ ඔබ පරිස්සම් විය යුතු දේවල් වගේම සැලකිලිමත් විය යුතු සෞඛ්‍යමය කාරණාවන් පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ. ඉතින් දැනට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් එක්ක අරගලයන් උත්කෝෂණයන් මැද වුවද අපි අපේ ඉල්ලීම් ඉල්ලනවා. ඒ ඉල්ලීම් ලැබුණත් නොලැබුණත් අපිට සිද්ධ වෙලා තියෙනවා මෑත කාලේදී මේ තියෙන විදිහත් එක්ක අපි අර පිරිමැස්මෙන් පෝෂණය ගැන කතා කරන්න නැත්නම් අපිට අවශ්‍ය කරන දේවල් පිළිබඳව කතා කරමින් අපිට අවශ්‍ය දේවල් සපයා ගන්නට මේ පිළිබඳව කතා කරන්නේ ජාතික අක්ෂි රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක වෛද්‍යතුමා විසින්. වෛද්‍යතුමනි පෝෂණය ගැන කතා කරමින් ඉන්නකොටයි අපි කෙටි විරාමයක් ලබා ගත්තේ. අපි සූදානම් මෙතෙන් සිටම කතාව ආරම්භ කරන්න. දැන් නගරයේ ජීවත් වෙන අපට නම් බොහෝ වෙලාවට එළවලු ටිකක් කන්න හම්බ වෙන්නේ නැහැ. පළතුරු ටිකක් කන්න හම්බෙන්නේ නැහැ. ගමේ විදියට. හැබැයි මේ මස් මාළු ටිකක් නම් ගෙදරට කොහොම හරි ගෙන්න ගන්නවා. හැබැයි ග්‍රාමීය පරිසරයක ජීවත් වෙන උද්දවියට ඔය කිය අනිත් පැත්ත තියෙන්නේ. වත්තෙම තියෙන කොස්පොලොස් ටිකක් හදා ගන්න පුළුවන් නැත්නම් එළවලු ටිකක් හදා ගන්න පුළුවන් නැත්නම් ඔය එහෙම ඉබේම වැවෙන පලාචාතියක් උනත් නෙලා ගන්නට හැකියාව තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට මස් මාළු නැහැ. කොහොමද පෝෂණය ගැන හිතනකොට මේ අපිට තියෙන සහ නොතියන දේවල් වලින් අපිට පෝෂණය සපයා ගන්න පුළුවන් ආකාරය පිළිබඳව. ඔව් දැන් ගෙවත්තක් තිබෙන කෙනෙකුට ඇත්තටම ඔය කියපු ආකාරයට අපි සම්ප්‍රදායික විදිහට කියන හැටියට පත්තේ තියෙන කොස්කෙඩියක් කාලා ඊට පස්සේ මඤ්ඤෝ කලයක් කාලා ඊට පස්සේ පලාපොලක් කාලා හොදගෙන සාමාන්‍ය ජීවිතය ගත කරන්න පුළුවන් කියන එක තමයි දැන් අපි හැමෝම විශ්වාස කරන දේ. නමුත් ඇත්තටම බැලුවොත් දැන් ඒක කී දෙනෙකුට ඒක කරගන්න පුළුවන්ද කියන ගැටලුවත් විතර එනවනේ. ඒක කිසියම් කොටසකට පුළුවන්. නමුත් එහෙම නැති කොටසකුත් මේ රටේ ජීවත් වෙනවා. දැන් විශේෂයෙන්ම දැන් වතු පිටි තියන අය සහ නැති අය ඉන්නවනේ. යම් ස්තර තියෙනවනේ මේ සමාජයේ. දැන් එහෙම අර තියෙන කෙනෙකුට ඒ දේ කරගන්නත් පුළුවන්. ඒක බෙදා හදා ගන්නත් පුළුවන්. එතකොට අඩුයි දෙවියන් කිසියම් විදිහකට ජීවත් වීමේ හැකියාවකුත් උන්ට තියෙනවා. මොකද නගරයේ තිබෙනා වූ මේ පීඩනය ගමට යනකොට කිසියම් කොටසකට ඒක නැති වෙන්නත් පුළුවන්. නමුත් දැන් මේකේ තිබෙනා වූ අඳුරු පැත්ත තමයි දැන් පහුගිය කාලේ මේක මේ අතරව ලංකාවේ සිද්ධ වෙච්ච දෙයක්. දැන් මේ දෛනිකව දැන් ආදායමක් නොලබන කොටස. ඒ කොටස දැන් gedara ආහාර නැති වෙනකොට මේ අයගේ ඇත්තටම තිබෙනා වූ දෙයක් මිලදී ගැනීම purchasing power කියන එක නැති වෙනකොට මිලදී ගැනීම හැකියාව නොමැති වෙනකොට මේ පෙළඹෙනවා. දැන් අර කිව්වා වගේ ගමේ ගොඩේ තියෙන එළවලු කොරට වලින් හරි පසේ තියෙන අලයක් හාරගෙන කාලේ ජීවත් වෙනවා. ඒක එහෙම වෙලා තියෙනවා. දැන් පහුගිය කාලේ දැන් කන්ද කැටිය මහියංගන සහ සමහර හම්බන්තොට සමහර ප්‍රදේශවල මේ සමහර පුද්ගලයන් පරිසරයේ තිබෙන පොළවේ තිබෙන අල හාරගෙන කන්න පෙළඹුණා. එතන මෙයාලා විෂ වුණා. මොකද ඒක හේතුවක් තමයි බොහෝට ඔබ දන්නවා මේ හුලංකීරිය කියන අලය. මේ හුලංකීරිය කියන අලය නියඟලාලයත් එක්ක සමානතාවයක් දක්වනවා. දැන් මේවා මේ හුලංකීරිය කියලා මේ අනුභව කරපු කට්ටිය පහුගිය අවුරුදු ගාන තුනක් අපිට ඒක අත්දැකීම් තියෙනවා. මෑත කාලේ විෂ වීම වලට ලක් වෙනවා. දැන් ඒතකොට දැන් අපි හිතනවා නම් දැන් මේ දේවල් අතර මේ හැම දෙයක්ම මේ පොළොවේ වන හැම දෙයක්ම ඉතාමත්ම ආරක්ෂා සහිතයි කියලා අපි එතනදිත් ඇත්තටම පරිස්සම් වෙන්නට අවශ්‍යයි. මොකද මේ දේවල් මේ තිබෙන පමණින්ම නොමැතිකම නිසා අතර මේ දේවල් වලට පෙළඹෙනව වෙන්න පුළුවන්. නමුත් මේවා විෂ වීම වලට ලක් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ පෝෂණයේදී වුණත් අපි අතරම දැන් දරුවන්ට ලබා දෙන දේ අපි පරිසරයෙන් ලබා ගන්නා දේ පිළිබඳව කිසියම් අවබෝධයකින් යුතුව අපි අතරම ක්‍රියාත්මක වීම අතරම වැදගත් වෙනවා. පෝෂණය පිළිබඳව කතා බහ කරනකොට ඒ විදිහට ඊට පස්සේ අපි වැඩසටහන ආරම්භයේදීමත් කිව්වා අද දවසේ මේ සාකච්ඡාව තුළ අපි විශේෂ අවස්ථා ගණනාවක් පිළිබඳව කතා බහ කරනවා කියලා. එතකොට වෛද්‍යතුමනි දැන් ගේදොර රැඳෙන කාල සීමාව වැඩි මේ දවස්වල දැන් COVID-19 එක්ක වෙන්න පුළුවන් නැත්නම් මේ රටේ පවතින වර්තමාන තත්ත්වයන් එක්ක වෙන්න පුළුවන් මේකත් එක්ක ටිකක් සාමාන්‍යයෙන් gedara doredදී සිදුවෙන අනතුරු ප්‍රමාණයක් ටිකක් වැඩි වෙලා තියෙනවා නේද වර්තමාන වෙනකොට. ඔව් දැන් මේ දවස්වල හෝම් ඇක්සිඩන්ට්ස් කියන එක ගෘහස්ත පරිසරය තුළදී ඇතිවන්නා වූ විෂවීම් සහ හදිසි අනතුරු වල වැඩිවීමක් ඇත්තටම පෙන්눔 කරනවා. දැන් පහුගිය දවස්වල තරඟ ඔබට මතක ඇති දැන් මේ ඩීසල් පෙට්‍රල් ලිකුත් කරේ මේ කෑන්ස් වලට එක කාලයක නිකුත් කරලා ඊළඟට ටැංකි වලට වාහන වලට පමණයි නිකුත් කරේ. දැන් මේකේ ඇත්තටම අතිශය දරුණු ප්‍රතිඵල ඊට පස්සේ අපිට දකින්නට හම්බුණා. මොකද දැන් ෆුල් ටැංක් ගහන්න එන සමහර පුද්ගලයන් මොකද කරේ ටැංක් එක ගෙදරදී හිස් කරගන්නවා. ඒතරට ෆුල් ටැංක් එක ගහන්න තමයි ෂෙඩ් එකට එන්නේ. මොකද වෙන දේවල් වලට කැන්සල් දුන්නේ නැහැ. එතකොට මේක කරන්නේ අර සේලයින් බටයක් අරගෙන ටැංකියට දාලා අර ටික කටින් අදිනවා. එතකොට මේ පෙට්‍රල් ඩීසල් කෙලින්ම ශරීරගත වෙච්ච අවස්ථාවක් තිබුණා. එතකොට ඒක මේ විෂවීමක් ඇත්තටම ලොකු විෂවීමක්. එතකොට ඒක ඉතාමත්ම දරුණු තත්ත්වයක් බවට පත් වුණ අවස්ථාවක් අපිට දකින්නට හම්බුණා. අනිත් එක තමයි දැන් මේ දේවල් අපි ලබා ගන්නේ කොහොමද කියන්නේ. දැන් කෑන්ස් වලට ගත්තම උනත් ගොඩක් වෙලාවට අපි මේ කට පිරෙන්නම මේක අරගෙන යනවා. පුළුවන් තරම්.
නමුත් ඇත්තටම ආරක්ෂා සහිතව දැන් අපි මේක මේ සකස් කරගන්න ඕනේ. ඇත්තටම 85% ප්‍රමාණයක් තමයි ඇත්තටම ටැංකිය අපි පුරව ගන්නට ඕනේ. තව එහෙම වෙන්නේ නැහැ නේ. අනිත් එක ලීක් ප්‍රූෆ් වෙන්න ඕනේ. මේක මේ විසිරීලා යන්නේ නැති වෙන විදියට අපි මේ ටැංකිය අපි තියාගන්නත් ඕනේනේ. මොකද නැත්තම් හදිසියෙ ඔකම ස්පිල් වෙන්න පෙරලා යන්න පුළුවන්. ඒතකොට මේක මේ මූඩිය පිළිබඳව ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ දේවල් අරගෙන යනවා නම්. එතකොට දැන් මේකට අපි පාවිච්චි කරන මේ කන්ටේනර් එක එහෙමත් නැත්නම් අපි මේ අසුරුම් බඳුන මොකද්ද? මේක ප්ලාස්ටික්ද එහෙම නැත්නම් මෙටල් එකක්ද? ලෝහම එකක්ද? දැන් සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා මේ ගෙදර මොකක් හරි තියෙන එකක් නේ ගොඩක් වෙලාට අරගෙන ඉන්නේ. දැන් මේක මේකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පිළිබඳව ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ දේවල් ගබඩා කරනකොට ඔබට මතක ඇති දැන් පහුගිය දවසක දරුවෙක් ගිනි කූරක් පත්තු කරන්නට ගිහිල්ලා ගිනි ඇවිල්ලා මිය යාමට ලක් වුණා. මොකද කරන්ට් එක නැහැ. කරන්ට් එක නැහැ රාත්‍රී කාලයේදී පෙට්‍රල් ඩීසල් ගෙනලා ගෙදර තියාගෙන ඉන්නවා. මොකද ඒක ආරක්ෂා සහිත ස්ථානයක නැහැ. ළමයා ඇඳුම හොයන්න ගිහිල්ලා ගිනි කූර ගහනකොට ඇවිලුණා. ඉතින් මෙවැනි දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට දෙමව්පියන්ගේ මේ වගකීමක් තිබෙනවා. මෙවැනි දේවල් ඊටාත්ම ආරක්ෂා සහිත ස්ථානයක ගබඩා කරන්න. දැන් ගබඩා කිරීමේදී උස් තැන් වල මේක තියන්න හොඳ නැහැ. මොකද මේක පෙරලිලා යන්න පුළුවන්. ඒ නිසා බිම් මට්ටමින් තියන්න ඕනේ. මේ නිවසින් බැහැර විශේෂිත ස්ථානයක තමයි අතර මේක තියන්න ඕනේ කුඩා ළමයින්ට ප්‍රවේශ වෙන්නට බැරි තැනක. ඉතින් දැන් මෙවැනි දේවල් ඇත්තටම අතිශයින් වැදගත් වෙනවා දැන් මේවා භාවිතා කරනකොට. දැන් මේ පෙට්‍රල් සහ මේ ඉන්ධන පිළිබඳව ඇත්තටම අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මේවා භාවිතා කිරීමේදී ඒ වගේම ගබඩා කිරීමේදී. ඊළඟට දැන් ඉදිරියේ දැන් සමහර වෙලාවට දැන් අපි කරන දෙයක් තමයි දැන් මේ පෙට්‍රල් ඩීසල් දැන් බහුල වශයෙන් තියෙනවා. දැන් මේවා ශරීරගත වීමුත් වැඩි. එතකොට දැන් මේ දේවල් පාවිච්චි කරලා අපි ගිනි ඇවිලීම් සිදු කරනවා. දැන් අපි පෙට්‍රල් හෝ භූමිතල් හෝ දැන් මේ කෙරසින් මේ දේවල් හයිඩ්‍රෝකාබන ගණයට වැටෙන දේවල් ඇත්තටම දහනේ ඉතාමත්ම ඉක්මනින් සිද්ධ වෙනවා. මේක ඉතාමත්ම වාෂ්පශීලී. දැන් පොළොවේ මේ පොළොව මත පිට අපි ගිනි ගොඩක් ගහනකොට භූමිතල් හෝ පෙට්‍රල් වක් කරනවා වැක්කිරීමකින් කරනවා නම් දැන් මේකට එන වාෂ්පයත් එක්ක ගින්න අපේ පැත්තට එන්න පුළුවන්. ඉතින් මෙහිදී ඇත්තටම දැන් ලිපගෙන මිලවීමකදී හෝ මොකකදී හෝ දැන් භූමිතල් හෝ පෙට්‍රල් දෙකට වැක්කිරීම අපි අතර බලක ඉන්නට ඕනේ. මොකද ඒකෙදි අර වක් කරන වෙලාවේදී ගින්දරත් එක්කම අපේ ඇඟ දෙසට ඇවිල්ලා ගිනි ගැනීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දැන් මේ ඉන්ධන භාවිතයේදී ඇත්තටම අපි අතිශයින් පරිස්සම් වෙන්නට ඕනේ මේ දේවල් හරියාකාරව භාවිතය පිළිබඳව. මොකද මේක දැන් ලොකු ගැටලුවක් බවට පත් වෙමින් පවතිනවා. මොකද මේ දවස්වල ඉන්ධන භාවිතෙන් මේ විශේෂ අධිගත අනතුරු සම්බන්ධයෙන් කතා කරනකොට නම් අපිට මේ ගෙවල් වල සිදුවන අනතුරු තමයි බොහොමයක්ම තියෙන බහුලව දකින්න තියෙන. ඒ විතරක් නෙමෙයි මේ සතුන් සපා කෑම පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරනවා. මොකද බෙහෙත් හිඟයත් එක්ක මේක ටිකක් අතිශයින්ම කතා කළ යුතුම කාරණාවක්. ඔව් දැන් පහුගිය දවස්වල ඇත්තටම මම හිතන්නේ පුවත්පත් වලින් කියලා තිබුණා ජල බෙහෙතිකා පිළිබඳ එන්නත් පිළිබඳ කිසියම් ගැටලුවක් තිබෙනවා කියන එක. එතකොට මම දැන් ඒක කොච්චර දුරට නිවැරදිද කියන එක මේක පුවත්පත් වාර්තාවක් හින්දා. නමුත් මේකෙදි ඇත්තටම අපි ඇත්තටම පරිස්සම් වෙන්නට අවශ්‍යයි. මොකද දැන් සුරතල් සතුන් දැන් නිවෙස් වල ඉන්න සතුන් උනත් ඇත්තටම එන්නත් කරලා නැත්තම් මේ කාලයේදී කිසියම් සපා කෑමකට සීරීමකට එහෙම ලක් වුණොත් එහෙම මේ දේවල් ඖෂධ නිසි අවස්ථාවේදී ලබා ගැනීම පිළිබඳ ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මහමග නිදැල්ලේ හැසිරෙන සත්ත්වෝ ඉන්නවා. දැන් ගොඩක් දෙනෙක් ඉන්නේ මහ පාරේ. එතකොට මේ අය අතර මෙවැනි අනතුරු වලට ඇත්තටම ලක් වීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් එතකොට මේ සතුන්ට ඇත්තටම හිංසා කිරීමක් වගේ දේවල් වලට ඇත්තටම සහ වුන් කුපිත කිරීමෙන් ඇත්තටම වැළකීලා සිටීම වැදගත් වෙනවා. මොකද හදිසියේ හරි කිසියම් අපහසුතාවයකට පත් වුණොත් ඒ සඳහා ලබාගත් ගන්නා වූ ප්‍රතිකාර පිළිබඳව ගැටලුවක් ඇතිවීමේ අවදානමක් තිබෙන්නට පුළුවන්. අරගලවලදී උත්කෝෂණවලදී බොහෝ වෙලාවට මහ මාර්ගයේ ඔබ සැරිසරනවා නම් ඔබ අතිශයින්ම මේ වීදි සුනකයන්ගෙන් ටිකක් ඈත් වී සිටින්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කඳුළු ගෑස් ජල ප්‍රහාරනකොට අපි දුවනවා. හැබැයි දන්නේ නැහැ කොහෙටද දුවන්නේ කියලා. හැබැයි මේ සැලකිලිමත් වීම කියන එක අතිශයින්ම වැදගත්. මේ කොයි අරගලයේදී වුණත් උත්කෝෂණයේදී වුණත් මේ කාලේදී වැඩිපුරම අනිකුත් කරුණු කාරණායක සැලකිලිමත් වෙන්න ඕනේ. තරංග. ඔව් අපි දැන් මේ කියපු කතා බහ තුළ විශේෂයෙන්ම වර්තමාන තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. දැන් අපි දැක්කා පහුගිය මේ උද්ඝෝෂණ කාල සීමාවත් එක්ක කෙනෙක් ට්‍රාන්ස්ෆෝමරයක් උඩට නැගලා බිමට වැටිලා කරන්ට් එක වැදිලා මිය ගියපු අවස්ථාව. තව අවස්ථාවකදී අපි දැක්කා එක්තරා මවක් තමන්ගේ දරුවන්ට ආහාර ලබා දෙන්න විදිහක් නැහැ කියලා මිය ගියපු අවස්ථාව. මේ වර්තමාන තත්ත්වයන් සිදු වෙනවා අපිට. මොකක්ද වෛද්‍යවරයෙක් විදිහට සහ සමාජය පිළිබඳව අස්සරගෙන ඉන්න කෙනෙක් විදිහට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මේ වෙලාවේ? මම හිතන්නේ දැන් මේක මේ අහඹු සහ හුදකලා සිදුවීමක් හැටියට අපි මේක හිතන එක තමයි අපි කරන ලොකුම වැරද්ද. මේක මේ සමස්ත සමාජය තුළම තිබෙනා වූ පොදු ගැටලුවක යම් යම් මතුවීම් විතරයි. දැන් ওই තත්ත්වයට පත්තුන් වෙලා මේක මේ අන්තයකට ගිය පුද්ගල දෙදෙනෙකුගේ සිදුවීම් දෙකක් පමණයි අපි උතන අපිට වාර්තා වෙන්නේ. නමුත් මේ තත්ත්වයට ලක් වුණ තව කී දෙනෙක් ඉන්නවද මේ රටේ? දැන් ඒ අයගේ මානසික තත්ත්වයන් කුමක් වෙනවද ඇද්ද? නමුත් ඒ සඳහා අපි මොකද්ද දැන් මේ වෙනකොට අපි බලලා තියෙනවද?
අපි දැන් කියනවානේ මේ දුර දැක්මෙන් අපි වැඩ කරනවා කියන එකනේ අනාගතය ගැන හිතලා අපි වැඩ කරනවා කියලා හැම වෙලාවෙම කියන්නේ. එතකොට මේ සමාජ අසහනකාරී තත්ත්වය පිළිබඳව මනෝවිද්‍යාත්මකව අපි යමක් කරලා තියෙනවා. මේ අයගේ මානසික තත්ත්වයන් සුවපත් කිරීම සඳහා යම් කිසියම් වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා කියලා තරංග ඔබ හිතනවා. එතකොට ඒ සඳහා කරන්න වුන් අවශ්‍ය වන්නා මැදිහත් වීම කවරකු විසින් කළ යුතුද? කවර ආකාරයකින් කළ යුතුද? ඊටමත්ම පීඩාකාරී තත්ත්වයක් තිබෙන්නේ. ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. හැම පැත්තෙම පීඩාවට පත්වෙච්ච ජන කොටසක් ඉන්නේ. දැන් මෙවැනි අවස්ථාවකදී මොකද්ද මේ කළ යුතු වන්නේ? දැන් ලෝකයේ බොහෝ රටවල් මෙවැනි පීඩාකාරී අවස්ථාවන් වලට පත්වෙච්ච දේවල් අවස්ථාවන් තිබුණානේ. දැන් ජපානයේ මුළුමනින්ම විනාශ වෙලා ගියා. යුද්ධ වලින් රටවල් නැත්තරම නැති වෙලා ගිය අවස්ථාවන් තිබුණා. නමුත් ඒ රටවල් අවසානයේ වැළලී ගියේ නැහැ ඉතිහාසයත් එක්ක. ඒ රටවල් නැගිට්ටා. ඉතින් මේ රටටත් අතන නැගිටීමේ හැකියාව තියෙනවා. නමුත් අවශ්‍ය වෙන්නේ මොකක්ද? මේ හැම දෙයක්ම ආමන්ත්‍රණය කරන්නා වූ විශේෂිත වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලක ඌනතාවයක්. එහෙම දෙයක් නැතිකමක් තමයි අතරම මම පෞද්ගලිකව දකින්නේ. මොකද මේ වැඩපිළිවෙලක් සකස් කිරීමක් ඇත්තට වැදගත් වෙනවා. මම හිතන්නේ දැන් මේකෙදී අපි තුන්දෙනාට මම හිතන්නේ ලොකු දෙයක් කරන්න බෑ. මේ පිළිබඳව අපි කතා කරලා මේ මතවාදය අපිට ගෙනියන්න පුළුවන්. නමුත් ඉදිරි දවසක මම හිතන්නේ අදාළ අංශයන් මේ පිළිබඳව තත්ත්වම සලකා බැලීමක් කරලා කළ හැකි දේ කුමක්ද අපේ සීමාවන් තුළ ඉඳගෙන මේ අවස්ථාවේදී මම හිතන්නේ ඒ සඳහා අපි ඇත්තටම පීඨිකාවක් සකස් කිරීම තමයි ඇත්තටම මේ කතා බහ තුළදී ඇත්තටම අපිට කරන්නට පුළුවන් වන්නේ. මොකද මේ මානසික වශයෙන් මේ ඊටමත් අර්බුදකාරී අවස්ථාවක මේ එක් එක් පුද්ගලයන් සොයා ගැනීම පවා ඇත්තටම අපිට අපහසු වෙන්නට පුළුවන්. ඉතින් මේ දේවල් කරන්නේ නැතුව මේ දේවල් අපි සොයායමක් කරන්නේ නැතුව මේ තිබෙනා වූ පීඩනය තවදුරටත් පුපුරායම් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් රටක් හැටියට මම හිතන්නේ මේ දේවල් පිළිබඳව පුළුල් දැක්මකින් ඇත්තටම කටයුතු කිරීම වැදගත් කියන එක තමයි අපේ විශ්වාසය. දැන් ඔබතුමායි කියපු කාරණාවත් එක්කම අපිට ජාත්‍යන්තරයේ අත්දැකීම් ඕනතරම් තියෙනවා. විශේෂයෙන්ම ජපානය වගේ රටක් අපි කතාවටත් කියන්නේ අර අලුමතින් ෆීනික්ස් කුරුල්ලා ඉගිල්ල ගියා වගේ විනාශ වෙලා ගියපු තැනකින් යලිත් නැගිටින්න අපිට යම් ශක්තියක් අවශ්‍ය වෙනවා. යම් ජවයක් අවශ්‍ය වෙනවා. අපි තුන් දෙනාට මෙතන යමක් කරන්න බැරි වුණත් මේ කරන කතාබහ තුළ තවත් පිරිසකගේ ඇස්සැරිලා මේ සඳහා යම් යොමුවීමක් තියෙනවා නම් එතන තමයි වටින්නේ. ඒ සඳහා හොඳ නායකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඔව්. දැන් මේ වෙලාවේ අපි බලන යම් කිසි කෙනෙකුට යම් කිසි පුද්ගලයෙකුට යම් මානසික පීඩනයකින් ඉන්න කෙනෙකුට හැමෝම වගේ යම් පීඩනත් එක තමයි ඉන්නේ. වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේ වෙලාවේදී අපි නැගී සිටින්නට? ඇත්තටම මේ Taman වෙත තිබෙනා වූ කිසියම් අසහනකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඇත්තටම වෛද්‍යවරයෙක් කරා යොමු වීම වැදගත් වෙනවා. මොකද මේ පීඩනයේ කිසියම් කෙනෙක් එක්ක කතා බහ කිරීමෙන් පවා කිසියම් සහනයක් ලැබෙන්නට පුළුවන්. ඉතින් එතකොට ඒ සඳහා දැන් රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ මනෝවෛද්‍ය සායන තිබෙනවා. දැන් Tamanට කිසියම් අසහනකාරී තත්ත්වයක් තියෙනවා නම් මම හිතන්නේ වඩාත්ම හොඳම දේ තමයි මම හිතන්නේ කිසියම් කෙනෙක් එක්ක කතා බහ කිරීම ඒ සඳහා සුදුසු ආකාරයට යොමු වීම. මොකද ඒ තුලින් බොහෝ දේවල් අපිට ලබා ගැනීම හැකියාව තිබෙනවා. මොකද අවශ්‍ය වන්නේ දැන් මේ වැනි අර්බුදකාරී අවස්ථාවක ජීවිතයෙන් පලා යාම නෙවෙයි. අපි ජීවත් විය යුතුයි. ඒ තමයි මම හිතන්නේ කරන්න අවශ්‍ය. අනිවාර්යයෙන්ම දැන් වෛද්‍යතුමා සඳහන් කරනවා වගේ මේ අසහනකාරී කියන වචනයත් එක්ක කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේකේ ගැප් වෙලා තියෙන අර්ථය කියලා. බොහෝ වෙලාවට අපි දැකලා තියෙන මේ කෝපයෙන් සුළු වැඩ කටයුතු කරනවා. සමහර අවස්ථා මේ පිරහුම් හල්වලදී නැත්නම් පිරහුම් තැන්වලදී පවා ඊටාම කෝපෙන් පුංචි වචන හොමාරුවක් සිද්ධ වෙන්නේ. ඊටාම කෝපෙන් ගහමරා ගන්න අවස්ථාවන් දැකලා තියෙනවා. විතරක් නෙවෙයි නිවසේදී පවා සමහරලට අම්මට තාත්තට පුංචි කේන්තියක් යනවා. හැම වෙලෙම ලයිට් නෑ, කරන්ට් එක නැහැ කියලා කියනවා, වතුර ටික ගන්න විදිහක් නැහැ කියලා කියනවා. නැතිනම් මේ දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, බෙහෙත් ටික හරියට ගෙදරට ගෙන්න ගන්න. මේ කෝපය යම්කිසි විදිහකට මැඩ ගන්න පුළුවන් මානසික වශයෙන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් අධ්‍යයනයක් නැද්ද ඔවුන්ට? මම හිතන්නේ මෙහෙමයි. අපි දැන් ඇත්තටම අපිට හරි ලේසි ඉවසීම පුරුදු කරන්න හැම දෙයක්ම ඉවසලා අන්තිමට ඒත් ඉවසන්න. ඒක කියන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මේක ප්‍රගුණ කරන්න පුළුවන් කිසියම් වූ මට්ටම පුදුල් විතරයි. සමහර අය මේකේ අන්තය සඳහාම යනවනේ. අර ඒ අය ඇත්තටම කුමක්ද කරන්න ඕනේ කියන එකනේ. ඇත්තටම මේ පිළිබඳව ඇත්තටම අපි අවබෝධයකින් ඉන්නවා නම් මම හිතන්නේ අපිට කිසියම් වූ ආකාරයකට යම් දේවල් අපිට පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට ස්වයං පාලනය දෙන්න පුළුවන් නේ. අපිට මේ පිළිබඳව හිතලා බලලා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් එක්තරා කොටසකට ඇත්තටම ඒක කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. පාලනය කරගන්න බැරි පුද්ගලයන් කොටසක් ඉන්නවා. ඉතින් අන්න ඒ අය සඳහා තමයි ඇත්තටම කිසියම් වූ සහන සේවාවන් ඇත්තටම තියෙන්න ඕනේ. දැන් අපි බැලුවොත් දැන් සුනාමි පශ්චාත් සුනාමි අවධිය තුළ ඊළඟට කොවිඩ් සමය තුළ ඇත්තටම යම් උපදේශන සේවාවන් ක්‍රියාත්මක වුණා. හෙල්ප් ලයින්ස් ක්‍රියාත්මක වුණා. දැන් මේ අවස්ථාවේදී වුණත් ඇත්තටම මෙවැනි දේවල් වල ඇත්තටම වැදගත්කමක් තිබෙනවා. මම හිතන්නේ ඒ සඳහා මම හිතන්නේ සුදුසු කාලය
මේ පිළිබඳව ඇත්තටම සොයා බලන්න. මොකද කරන්න බැරි දෙයක් නෙමෙයි ඒක. කිසිම ආකාරයෙන් කිරීමේ හැකියාවක් තිබෙනවා. මානසික සෞඛ්‍යයත් යහපත් අතින් තබා ගැනීම අතිශයින්ම වැදගත් වෙන කාලවකවානුවක්. ඒ නිසා ටිකක් තරහා හිතෙන්න පුළුවන් නැතිකම ඇතිකම මේ හැම දෙයක්ම අපිත් එක්ක යම්කිසි විදිහකට ඝට්ටණය වෙන කාලයක් නේ. නැති දේවල් තමයි තරංග ගොඩක් අපිට තියෙන්නේ නේද? හැබැයි ඉතින් අපි දැනගන්න ඕනේ ඉවසීමෙන් යුක්ත වැඩ කටයුතු කරන්න. මොකද අද දවසේ විතරක් නෙමෙයි අපි හෙට දවස ගැනත් හිතලා තමයි වැඩ කටයුතු කරන්න ඕනේ. ඒකත් හිතේ තියාගන්න කියලා මතක් කරන තරංග අපිට තවත් බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න. විශේෂයෙන්ම අපි නනතුරු බෙහෙත් සම්බන්ධයෙන්. ඔව් විශේෂයෙන්ම දැන් නැති දේවල් පිළිබඳව අපි එතනවා කතා කරනවා කියලා කියපු වෙලාවක දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා බහ කරනකොට අපේ වෛද්‍යතුමත් අපිත් එක්ක රැඳලා ඉන්න වෙලාවක වෛද්‍යතුමනි බෙහෙත් පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් අපිට දැනෙනවා. පහුගිය කාල සීමාවෙදිත් මේ පිළිබඳව කතා බහ කරා. සමහර මම දැක්කා සමාජ මාධ්‍ය තුලත් Tamanගේ දරුවාට අවශ්‍ය සිරප් වර්ගයක් හොයාගන්න මේ සුලභව තිබුණු දෙයක් දැන් නැහැයි කියලා සමහර විට කතා බහ කරනවා. පැරසිටමෝල් පෙත්තේ ඉඳන් බොහෝ ප්‍රශ්න පිළිබඳව මිනිස්සු පිළිබඳව යම් බයක් තියෙනවා. ඒත් එක්කම මේ පිළිබඳව කතා බහ කරනකොට මේ ශාස්ත්‍රය හා සම්බන්ධ සමහර ව්‍යාපාරිකයන් මේක මාෆියාවක් බවට පත් කරගෙන තියෙනවා කියලා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒක නිසා කල්ලිකුත් තුණු බෙහෙත් වර්ග පවා දැන් වෙළඳ පොලේ තියෙනවා. ඒවා යම් ආකාරයෙන් මිනිසුන් අතරට යනවා කියලා ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යවරයෙක් විදිහට මොකක්ද මේ සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරනකොට බෙහෙත් ගැන කතා බහ කරනකොට කියන්න තියෙන දේ? දැන් මේ සමාජීය වශයෙන් මේ තිබෙනා වූ අසහනකාරී තත්ත්වය තුළ ගොඩක් දෙනෙකුට තිබිච්ච ගැටලුවක් තමයි ඉදිරියේදී බෙහෙත් මේ රටේ දරුණු විදිහට හිඟ වෙලා යයි අන්තිමට බෙහෙත් නැතුව මැරෙන්න වෙයි කියන එක. ඒ නිසා ගොඩක් කට්ටිය පෙළඹුණා මේ දවස්වල මේ ඖෂධ එක්රැස් කරගන්න. මොකද වෙනදා සතියකට දෙකකට බෙහෙත් ගන්න පුද්ගලයා මේ පාර මාසයකට දෙකකට ගත්තා. මොකද ඉස්සරහට පෙට්‍රල් ඩීසල් නැතුණා වගේ බෙහෙතුත් නැති වෙලා යයි. ඒකට අපිට ජීවත් වෙන්නත් බැරි වෙලා යයි. ඉතින් ඒ තුලින් ගොඩක් දෙනෙක් පෙළඹුණා මේ ඖෂධ වැඩි වශයෙන් නිවෙස්තුර එක්රැස් කරන්නේ. ඒ තුලින්ම අපි දැකපු දෙයක් තමයි මේ එතන මේ වෙළඳ ව්‍යාපාරිකයන්ටත් ඒක එක්තරා විදිහකින් ඉල්ලමක් බවට පත් වුණා මේක මේ බෙහෙත් ටික විකුණ ගන්න. මොකද සමහරදී මාළු බාන්න පුළුවන් වුණා. ඔව් මොකද ඒ වෙන දෙයකට ඇත්තටම පුළුවන්කම ලැබෙනවා. මොකද අපිට අත්දැකීම් තියෙනවා. මොකද අපිට එදිනදා රෝගීන් හම් වෙන හින්දා අපි දන්නවා. මොකද කල් ඉක්ුත් වුණු දවස් සහ කල් ඉක්ුත් වුණු ඉතාමත් ආසන්න දේවල් පවා මේ කට්ටිය ඇත්තටම මේ නොදුනත්කම නිසා මේ දේවල් රැස් කරගත්තා. ඉතින් මම හිතන්නේ දැන් අපි දැන් ඖෂධ මේ විදිහට අපි මිලදී ගැනීමේදී ඇත්තටම අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් මේ ඖෂධයක මේ ජීව කාලය පිළිබඳව දැන් මම හිතන්නේ තරංග ඔබ ළඟ තිබෙනවා මේ ඒක කොහොමද අපි හොයාගන්නේ කියන එක. හැම ඖෂධ පැක් එකකම පෙට්ටියේ මේ සඳහන් වෙනවා එක්ස්පයරි ඩේට් එක. එතකොට ඔබ බිලදී ගන්නකොට මේ එක්ස්පයරි ඩේට් එක EXP ඩේට් කියලා තියෙනවා. ඒක ඇත්තටම බලන්න මම හිතන්නේ දැන් මේ තරංගගේ අතේ තියෙන්නේ මේ ඖෂධ පෙට්ටියෙන් මම එළියට ගත්තු මේ ඖෂධයක ඖෂධ අර පැක් එකක තිබේ මුද්‍රණය කරලා තිබෙනා වූ මේ එක්ස්පයරි ඩේට් එකේ තිබෙනා වූ මේ දිනය පිළිබඳ වූ සටහන. දැන් ඔබ ඒක හොඳින් බැලුවොත් ඔබට පේනවා එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. ඉතින් එතකොට දැන් ඔබ හැම වෙලාවෙම මේ ඖෂධයක් මිලදී ගන්නකොට ඔබ බලන්න මේකේ මේ එක්ස්පයරි ඩේට් එක කොතනද තියෙන්නේ ඒක ඇත්තටම සඳහන් වෙලා තියෙනවද කියන එක. එතකොට සමහර දැන් ඖෂධ පැක්ස් වල දැන් ඔය එක්ස්පයරි ඩේට් එක නැත්නම් ඔබට පුළුවන්කම තිබෙනවා මේක ප්‍රතික්ෂේප කරන්න. ඉතින් එතකොට ඔබ මිලදී ගන්නා ද්‍රව්‍ය පිළිබඳව ඔබට හොඳ සෑහීමකට පත්වීමක් වෙනවා. මොකද ඔබ මිලදී ගන්නේ හොඳ දෙයක් බව ඔබ දන්නවා. ඉතින් මේකද ඖෂධ දැන් මිලදී ගැනීමේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ මේ කල් ඉක්ුත් වෙන දිනය පිළිබඳව. ඊළඟට දෙවෙනි කාරණාව තරංග දැන් මේ දවස්වල දැන් දියවැඩිය රෝගය ගැන අපි ගොඩක් කතා වෙනවානේ. දැන් ලංකාවේ ඉන්න සමහර රෝගීන් ඉන්සුලින් මත තමයි තමන්ගේ ප්‍රතිකාරය සඳහා යොමු වෙන්නේ. ඒකද ඉන්සුලින් තමයි ප්‍රතිකාරය සඳහා ගන්න. දැන් මේ ඉන්සුලින් අපි නිවසේ කොහොමද තියාගන්නේ? ශීතකරණය තුල. දැන් ශීතකරණයේ හරි විදිහට අපි මේක තියාගන්න ඕනේ. දොරේ තමයි මේක අපි තැන්පත් කරලා තියාගන්නේ. එතකොට දැන් මේ නිරන්තරයෙන් මේ විදුලිය විසන්ධි වෙනවා. දැන් බහුතරයක් ගාවලට මේ ජෙනරේටර්ස් නැහැනේ. එතකොට ඉන්වර්ටර්ස් ඇත්තට මොකක්වත් නැහැ. ඉතින් එතකොට කොහොමද විදුලිය එන හිටිනකොට මේ තියෙන්න ඕනේ. මේක ජීවිතාවයේ තියෙන ප්‍රශස්ත උෂ්ණත්වය නිරන්තරයෙන් ඉහළ පහළ යනවා. මේක මේ ඉන්සුලින් ඖෂධයේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපානවා. ඒ නිසා අපි දකින දෙයක් තමයි මේ දවස්වල ගොඩක් ඔය ඉන්සුලින් මත රඳා පවතින රෝගීන්ගේ සීනි මට්ටම අසාමාන්‍ය විදිහට වෙනස්කම් වලට ලක් වෙනවා. දැන් මේකෙදිත් ඇත්තටම සරකලිමත් වෙන්න ඕනේ. මම දන්නා ඒකට අපි කළ යුත්තේ මොකද්ද කියලා ෆ්‍රිජ් එකක් තියෙන ගෙදරක වුණත් ඇත්තටම ශීතකරණ එක තියලා තිබුණත් ඒක ආරක්ෂා කර ගැනීම පිළිබඳව යම් ගැටලු තියෙන්නට පුළුවන්. දැන් ඉස්සර කාලේ නම් ඇත්තටම දැන් ඉන්සුලින් ඔය මේ ශීතකරණ බහුලව තිබිච්ච නැති කාලයක අපි දැන් වෛද්‍ය විද්‍යාලවල ඉන්නකොට අපිට උගන්වපු දේ තමයි දැන් පොළොවේ සිසිල් තැනක වලක් හාරලා ගුරුලේත්තුවක් තියලා ගුරුලේත්තුවේ භාගයකට වතුර පුරවලා
අර ඉන්සුලින් වයල්ස් ටික නූලකින් ගැට ගහලා අර වතුර සහ ගුරුලේත්තුවේ කට අතර තැනක එල්ලලා තියන්නේ. එතකොට අරක වාෂ්පීකරණය වෙනවා. එතකොට අර පොළොව යටනේ තියෙන්නේ. එතකොට අර සිසිල්සක් තියෙනවා කියන එක. ඉතින් එවැනි ක්‍රමවේදයන් ඒ දවස්වල භාවිතා කරා. නමුත් දැන් අපි හැමෝම අත්‍තරම අපි පුදුලා ඉන්නේ දැන් මේක මේ ශීතකරණයකම දොරක තැන්පත් කරන්නනේ. ඉතින් එතකොට දැන් මෙවැනි දේවල් අතන එදා සිද්ධ වුණා. නමුත් අද දවසේ අතර මම හිතන්නේ දෙන්න ඕනේ පණිවිඩය ඔබ ඉන්සුලින් භාවිතා කරනවා නම් අතරම ඔබ පරිස්සම් වෙන්න. දැන් ඔබේ රුධිරගත සීනි ප්‍රමාණයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබ කිසියම් වගකීමක් කරලා බලන්න. මොකද ඇතැම් ටිකදී ඒක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ විදුලි උත්පාදනයේ පිළිබඳ තිබෙනා ගැටලුව හින්දා ඔබ භාවිතා කරන ඉන්සුලින් කුප්පියේ ආරක්ෂිත භාවය සහ ඒ සාර්ථකත්වය පිළිබඳව මේ මොහොතේ උනට යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙන්නට පුළුවන්. හැබැයි ડોක්ටර් අපිට අර අතීතයට යන්න සිද්ධ වෙද්දී දැන් ඔය සමහර දේවල් එක දැන් අපිට නැති වෙන දේවලුත් එක්ක අතීතයටම යන්න සිද්ධ වෙලා තියෙනවානේ. දැන් අර ගුරුලේත්තුවක් පොළොවේ වලලලා ඒ අතීත ඔබතුමාලා ඉගෙන ගන්න කාලේ කියපු කාරණාවලටම යන්න සිද්ධ වෙයිද? හැබැයි මේ දේවල් හරි දැන් අපි ප්‍රායෝගික තත්ත්වයට ගේනවා නම් ජීවිත ආරක්ෂා කරගන්න වටී නේද? ඇතැම් මිටකේදී ඇත්තටම සිදු කරන්නට අවශ්‍ය වෙන්නත් පුළුවන්. මොකද මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් මම හිතන්නේ එවැනි විකල්ප සඳහා මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ අපි ඇත්තට වැඩසටහන සහ අපි සංනිවේදකයන් හැටියට සහ වෘත්තිකයන් හැටියට මම හිතන්නේ අද දවසේ කාර්යභාරය හැටියට මම දකින්නේ ඒක. මොකද මේ ප්‍රායෝගික තලයේ බිම් මට්ටමින් ඇත්තටම අපි මේ සාකච්ඡාවන් අතර මෙහෙවන්නට ඕන. මොකද ජනතාවට වැදගත් වෙන දේ කුමක්ද කියන එක අපි තෝරා බේරාගෙන අපි මේ දැනුම සමාජගත කරන්නට ඕනේ. දැන් මේකට අසංවේදී පුද්ගලයන් අතට සංවේදී කරවන්නට ඕනේ. පොළොවේ පය ගහලා ඉන්න වෙනවා. පොළොවේ පය ගහලා ඉන්න. වෛද්‍යතුමනි දැන් අපි බොහෝ දේවල් සම්බන්ධයෙන් කතා බහ කරා. මේ සියලු කරුණු කාරණා අතරදී තවත් මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? ඒ කියන්නේ මේ කාල වකවානුවේදී වැඩිපුර අවධානය යොමු කළ යුතු අනිකුත් කාරණා පිළිබඳව ටිකක් කතා කරමු. පෝෂණය ගැන නම් අපිට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කතා කරන්න. ඔව් දැන් තව එක කාරණාවකට ගියොත් හොඳයි කියලා හිතනවා මහර්ග. මේ දැන් මේ දවස්වල තියෙනවනේ පොලි ප්‍රශ්නයක්. හරි. මේ අපිට ගෑස් පොලිමේ ඉන්න වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පෙට්‍රල් ඩීසල් ගන්න පොලිමේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර විට ඖෂධ ගන්නත් යම් තැන්වල පොලිමේ ඉන්න වෙලා තියෙනවා. ඒත් එක්කම අවුවේ ඉන්නවා කියන එක බලපුවාම දැන් මේ උද්ඝෝෂණත් එක්කත් අපිට අවුවේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ දේවල් එක්ක අවුවේ සිටීම සහ මිනිසුන් පොලිමේ ඉඳීම කියන කාරණාත් එක්ක මොනවද වෛද්‍යවරයෙක් විදිහට දෙන්න තියෙන උපදේශය? දැන් පහුගිය කාලේ තරංග මතක ඇති මම හිතන්නේ පුද්ගල කීප දෙනෙක්ම මේ පොලිම් වල ඉඳලා මේ යෑමට ලක් වුණා. ඒක එහෙමම ප්‍රවෘත්තියක් හැටියට යටපත් වෙලා ගියා මිසක් මම හිතන්නේ ඒ පිළිබඳ කිසිම පසුවිපරමක් ප්‍රමාණවත් විදිහට තිබුණයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. දැන් කෙනෙක් දිගු වේලාවක් දැන් බලනකොට දැන් සමහර ලාවට ඔය පෙට්‍රල් ඩීසල් පොලිම් වල ඉන්නේ සමහර ලාවට අද උදේ එන පුද්ගලයා සමහර ලාවට හෙට දවස් වෙනකම් සමහර ලාවට මේ පොලිමේ ඉන්නවනේ. සමහරට ඊටාත්ම අධික උෂ්ණත්වයක් තියෙන පහුගිය කාලේ දැන් අප්‍රේල් මාසයේ මාර්තු අන්තිම වෙනකොට කොළඹ උෂ්ණත්වය තිබුණේ ඊටාත්ම ඉහළ මට්ටමක. මේ අධික උෂ්ණත්වයට නිරාවරණය වෙමින් මේ කට්ටිය දිගටම හිටියා. සමහර ලාවට දැන් ගෙදර පවුලේ ඉන්නේ 3 දෙනයි නම් 3 දෙනා හිටියේ පොලින් 3ක. සමහර ලාට එක්කෙනෙක් ෂිෆ්ට් ක්‍රමයට වගේ හිටියා. එහෙමත් හිටියන්නේ. ඉතින් එතකොට මේ අය දැන් මේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුළින් යම් අපහසුතාවයන් එන්නට පුළුවන්. දැන් මේවා මේ ස්වභාවික මරණ නෙමෙයි ඇත්තටම කිව්වොත්. දැන් මේ දේවල් ඇත්තටම දැන් අධික උෂ්ණත්වයට නිරාවරණය වෙනකොට අපි විජිලන්ට් ලක් වෙනවා. ඇත්තටම අපි දැන් අපි ගොඩක් කරන්නේ පොලිමේ ඉන්න මොකද ඉක්මනින් මේක ඩීසල් ටික පෙට්‍රල් ටික ගෑස් සිලින්ඩර් අරගෙන යන්න අපි බලන්නේ. ඒ සඳහා සටනකුත් කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ මහන්සිය සහ මේ අධික උෂ්ණත්වයේ හින්දා සිරුරේදී උෂ්ණත්වය ඉතාමත් සිරුර අභ්‍යන්තර උෂ්ණත්වය ඉතාමත් ඉහළ යන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මේ හීට් ස්ට්‍රෙස් කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඒක තවත් ඉහළ අවස්ථාවකට ගියොත් හීට් ස්ට්‍රෝක් කියන අධික උෂ්ණත්වයේ හින්දා ශරීරයේ පටකයන් වලට හානි වෙලා මොලේ ක්‍රියාකාරීත්වයට අඩපණ වෙලා කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි දේවල් පිළිබඳව ඇත්තටම පුද්ගලයන් ඇත්තටම අවධානය යොමු කරන්නට ඕනේ. මොකද දැන් පොලිමක දැන් හරි කොතනක හරි ඊටමත් දැඩි අවරශ්මියට ආවරණය වෙන ස්ථානයක සිටිනවා නම් වැඩි පැය ගන්න එක්ක කැප් එකක් හිස් වැසුමක් එහෙම නැත්නම් කුඩයක් එවැනි දෙයක් ඇත්තටම භාවිතා කරන්නට අවශ්‍යයි. ඒ වගේම ලිහිල් ඇඳුමක් ඇඳීමත් වැදගත්. ඒ වගේම තද පාට ඇඳුමකට වැඩිය සුදු පැහැති ඇඳුමක් වැදගත් වෙනවා. මොකද අපේ සිරුරට පතිත කරන හිරු දැස් සහ තාපය එයින් අපිට පරාවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. මොකද ඒකෙන් කිසියම් ප්‍රමාණයකින් අපිට ඇඟට සිසිල් බවකුත් එනවා. ඉතින් කපු ඇඳුම් ඇඳීමත් වැදගත් වෙනවා. මේ වෙන වෙලාවක පැය ගාණක් මේ පොලිමේ ඉන්නවනේ. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාව අපි උගන්වන දේවල් මේ අධික උෂ්ණත්වයෙන් බේරෙන්නට කරන්න ඕන දේවල් හැටියට. මොකද එහෙම නැත්නම් පැය ගාණක් ඉන්නකොට උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා කෙනෙක් ඇත්තට මරණයටපත් වෙන්න පුළුවන්. අනික තමයි මේ විජිලන්ට් ලක් වීම. දැන් මෙවැනි අවස්ථාවක දැන් අපේ ජලයේ ජල තුලිතතාවය පවත්වා ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්කා සමහර පුද්ගලයන් ඇත්තටම වතුර බෝතල් සැපෙව්වා මේ ඉන්ධන හල් වලට ගිහලා ඇත්තට මේක
හොඳ පියවරක්. ඇත්තටම දැන් මේ දේවල් ඇත්තටම මේ ස්වේච්ඡාවෙන් හෝ රජෙන් හෝ ඇත්තටම සිද්ධ කරන්න ඕනේ දේවල් නේ. දැන් ඒක නෙමෙයි සමාජ ආරක්ෂණය කියලා කියන්නේ. කවුරුන් හෝ කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් මොකද මේ පිළිබඳව තමයි ජනතාව දැනුවත් කරන්න ඕනේ. මොකද එතකොට අවම වශයෙන් ඔය මරණ කීපයක් හෝ ඇත්තටම මේව තුලින් ඇති වෙන දේවල් අපිට වළක්වා ගන්න පුළුවන්. මොකද අවසානයේදී මේ හැම දෙයක්ම ඇත්තටම සෞඛ්‍යමය ප්‍රශ්නයක් හැටියට අපිට එකතු වෙන්නේ. ඒ කවුන්ට් එක තමයි අන්තිමට බැර වෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඇත්තටම ජනතාව අතර ප්‍රජාව දැනුවත් කිරීම වැදගත් වෙනවා. හයිඩ්‍රේෂන් එකේ මත්තම් නම් ජල තුලනේ වැදගත් වෙනවා. අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වෙන්න සුදුසු ආකාරයට සිටීම වැදගත් වෙනවා. කුඩයක් හෝ කුඩයක් පාවිච්චි කරනකොට වැදගත් වෙනවා. කළු කුඩයක්ද සුදු කුඩයක්ද? මම හිතන්නේ වඩාම හොඳම දේ තරංග ඔබ හිතුවා සුදු කුඩයක්. සුදු කුඩයක්. මොකද ඒකට හේතුව අර රිදී පාටේ තියෙන එකට පුළුවන්කම තියෙනවා. තවදුරටත් මේ උෂ්ණත්වය තවදුරටත් පරාවර්තනය කරන්න. කළු කුඩයට පුළුවන්කම තියෙනවා. තවත් රස්නේ එකට එකතු කරගන්න. ඒකට යට ඉන්න පුද්ගලයා තවදුරටත් උණුසුම වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් එතකොට මේ වෛද්‍යතුමනි මේ කියපු කාරණාවන් එක දැන් අපි ආරම්භයේ පටන් ගත්තේම කඳුළු ගෑස් වලින්. දැන් මේක මේ උද්ඝෝෂණය කරන්න යන්න කියන කාරණාව නෙමෙයි අපි කියන්නේ. දැන් අපි පටන් ගද්දිමත් කිව්වා අපිට උද්ඝෝෂණ කරන තැනකට කඳුළු ගෑස් ප්‍රහාරයකට අපි පාරේ ගියත් අහු වෙන්න පුළුවන් කියන කාරණාව. එතකොට දැන් මේ මම අහලා තියෙන කාරණාවක් තමයි මේ ඇස් වලට දාන කාච සම්බන්ධයෙන්. ඒක විශේෂයෙන්ම බලපානවායි කියලා මේ කඳුළු ගෑස් වගේ තැන්වලදී යම් ඇස් අන්ධ වීමේ තත්වයකට පවා යන්න පුළුවන් තත්වයක් කියලා. ඒක නිසා මේ පිළිබඳව සමාජය දැනුවත් කරන එක අපිට වටිනවා. මෙවැනි අවස්ථාවකදී සමාජයේ ඉන්න පුරවැසියන් විදිහට කොහොමද අපි මේ දේවල් වලට හුරු වෙන්නේ සහ මේ දේවල් අපි අයින් කරන්න ඕනද? විලාසිතාවකට එක දානවා නම් මේ දවස්වල කොහොමවත් පාවිච්චි නොකරනවා නම් හොඳද? මොකක්ද වෛද්‍ය මතය? තරඟ ඇතර මේක ඇත්තටම ගිලිහි ගිය කරුණක් අතර ඔබ පතක් කිරීම පිළිබඳව ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම වැදගත් වෙන දෙයක්. ඔබ සිවිකාචයක් භාවිතා කරනවා නම් ඒ කියන්නේ කන්ටැක්ට් ලෙන්ස් එකක් පාවිච්චි කරනවා නම් මේ අනතුරුදායී පරිසරවලදී ඔබ එය පැළඳීමෙන් ඇත්තටම වැළකී යුතුයි. ඒ කියන්නේ කන්ටැක්ට් ලෙන්සස් පැළඳගෙන ඔබ මෙවැනි ප්‍රහාරයන් සහිත ප්‍රදේශයන් තුල නොසිටිය යුතුයි. මොකද මේ තිබෙනා වූ මේ ටියර් ගෑස් එක ඇත්තටම මේ කන්ටැක්ට් ලෙන්ස් එක සහ අක්ෂිය ඇහි පටලයන් මත ක්‍රියාත්මක වුණයින් පස්සේ ඇහි පෙනීමට සහ මේ කන්ටැක්ට් ලෙන්ස් එකේ පැවැත්මට බාධාවන් එල්ල වෙනවා. ඒ වගේම ඇස් පෙනීම පිළිබඳව විවිධාකාරයෙන් ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඉතින් එවැනිදී ඇත්තටම හොඳ නැහැ. දැන් අර අපි කලින් කිව්වා වගේ අර මේකප්ස් කොස්මෙටික්ස් පාවිච්චි කිරීමත් හොඳ නැහැ. ඒ වගේම කන්ටැක්ට් ලෙන්ස් පාවිච්චි කිරීමත් ඇත්තටම හොඳ නැහැ එවැනි අවස්ථාවලදී. මොකද ඒ තුලින් හැකියතාක් දුරට අපි අයින් වෙලා සිටින්නට අවශ්‍යයි. මගහැරුණු කරුණු කාරණා ගැන මතක් කරා වගේම අපි අනතුරුව මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි උත්සව සමය කියලානේ සඳහන් කරන්නේ. හැබැයි මේ කාලෙදී උත්සව සමයමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි නමුත් අපිට පුළුවන් විදිහට අපි අවුරුදු සමරන්න සූදානම්ෙන් ඉන්න මේ අවුරුදු සමයත් එක්ක ටිකක් හදිස්සි අනතුරු කියන කාරණාව ගැන වැඩි වශයෙන් කතා කරන වෛද්‍යමනි සාමාන්‍ය අපිට මේ වසරේදීත් පරිස්සම් වෙන්න ඕන දේවල් පිළිබඳව කතා කරමු. විශේෂයෙන්ම අක්ෂිරෝහලේ ජාතික අක්ෂිරෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විදිහට ඇස් දෙක පරිස්සම් කර ගැනීම මේ අවුරුද්දේත් ඇස් දෙක වගේම කරන්න ඕන කාරණාවක් කියලාත් මතක් කරොත් වඩාත් හොඳයි. ඔව් ඇස් වලට සිදුවන අනතුරු ඒ වගේම සිර වලට සිදුවන අනතුරු මොකද හැම අවුරුද්දකම අපි දැක්ම දෙයක් තමයි මේ රතිඤ්ඤා වලින් ඇතිවන්නා වූ අනතුරු. මම දන්නේ මේ අවුරුද්දේ කොයි ආකාරයට රතිඤ්ඤා පත්තු වේද නැද්ද කියන එක පිළිබඳව නම් වේලාසනින්ම රතිඤ්ඤා පත්තු වුණා. පත්තු වුණා මහා මාර්ගයේ පත්තු වුණා මම හිතන්නේ මම හිතන්නේ කොතනදී මොකද අවුරුද්ද වෙනුවෙන් පත්තු කරත් උද්ඝෝෂණ වලදී පත්තු කරත් නැත්නම් අපි ඒකෙදී ඇත්තටම පරිස්සම් වෙන්නට ඕනේ. මොකද අර ඇත්තටම දැන් ලංකාවේ ඇත්තටම රතිඤ්ඤා වල ප්‍රමිතියක් නැහැ. දැන් එංගලන්තේ වගේ රටවල නම් අර සේව නූලේ දිග ප්‍රමාණය පිළිබඳව පවා ඇත්තටම පරීක්ෂාවට ලක් වෙනවා. මොකද ආරක්ෂාව. ඒ වගේම තමයි දැන් විදේශයන් වලදී නම් මේ රතිඤ්ඤා මිලදී ගැනීම ඇත්තටම අවුරුදු 12න් 15 ළමයින්ට කරන්න දෙන්නෙත් නැහැ. මොකද ඒක ගන්න ඕනේ ඒ කියන්නේ වැඩි හිටියෙක් තමයි ඒක ගන්න ඕනේ. එහෙම නැත්නම් අවුරුදු 12ට වඩා වැඩි වෙන්නට ඕනේ. ඊළඟට ඒවා මේ හැමතැනම මේ පේමන්ට්ස් ලවල් කරන්නත් බෑ. මොකද ඒවට නිශ්චිත ස්ථාන තියෙනවා. මොකද බලපත්‍ර තියෙනවා. ඒ විදිහට ආරක්ෂාවන් ඇත්තටම සහතික කරලා තමයි තියෙන්නේ. හැම කාලයකදීම හැම අවුරුද්දකදීම අලුත් අවුරුද්දේදී අපි දකින දෙයක් තමයි දැන් මේ රතිඤ්ඤා වලින් ඇතිවන්නා වූ අනතුරු. ඉතින් මේදී ඇත්තටම අපි පරිස්සම් වෙන්නට ඕනේ මේ දේවල් භාවිතා කිරීමේදී විශේෂ ආරක්ෂාවක් ඇත්තටම අරගෙන තමයි මේ දේවල් ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරනවා නම්. දැන් අර අපි කලිනුත් කිව්වා දැන් මේ දවස්වල අර ඉන්ධන ගෙවල් වල අපි පොඩක් දුරට මේ තියෙනවා. දැන් ලිප ගිනි මෙලවීම මම හිතන්නේ කොයි ආකාරයට වෙනවද කියන අපි දන්නේ සමහරලාට ඔයකට ගිනි කුර ගහනකොට කඩදාසි දර වලට අමතරව නැත්නම් ටික පෙට්‍රල් ටිකක් භූමි තෙල් ටිකක් වැටෙන්න පුළුවන්. මම හිතන්නේ එතෙන්දී ඇත්තටම අපි පරිස්සම් වෙන්නට ඕනේ. මොකද අපි අර කලින් කිව්වා මොකද මේ දේවල් වාෂ්පශීලී දේවල්. මොකද මේකෙදී අපි වක් කරන දේ ආපස්සට අර වාෂ්ප වෙලා අපේ ශරීරයේ දෙසට එන්න පුළුවන්. මොකද එතකොට තමයි අර මේ ගිනි කූරක් පත්තු කරන්නට ගොස් දරුවාගේ හැඳිවතට ගිනි ඇවිලි මියයි. ඔවැනි ඔය හෙඩ්ලයින්ස් අපිට හම්බ වෙන්නේ අන්න ඔයගේ අවස්ථාවන්වලදී. එතකොට මේකදී ඇත්තටම අපි පරිස්සම් වෙන්න ඕනේ මේ ගිනි කූරු පත්තු කරනකොට මේ ගින්දර සමග අපි ක්‍රියාත්මක කරනකොට ඇත්තටම විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද හැම අවුරුද්දකදීම මම හිතන්නේ මේක
ජාතික හදිසි අනතුරු ඒකකයේ මේ දේවල් හැමදාම අපි දැනුවත් කරන දේවල්. මම හිතන්නේ ඒකෙත් මම හිතන්නේ මේ තියෙන පරිසරය දැන් අතන දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේ පරිසරය තුළදීත් අතරම මේක අතරම පොදු අවවාදයක් හැටියට අපිට ඒකත් අතරම කියන්නට පුළුවන්. දැන් වෛද්‍යතුමනි අපේ සමස්ත අනාගතයේම දරුවන් අපේ ජීවිතේම දරුවන් පිළිබඳව අවධානය අපි අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුයි. මේ වගේ කාල සීමාවකදී උත්සව සමයක් එතකොට අපේ අවධානය ටිකක් වෙන වෙන තැන් වලට යන්න පුළුවන්. රටේ යම් අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා. එතකොට අපේ මනස වෙන වෙන තැන් වලට යන්න පුළුවන්. දරුවන් පිළිබඳව තියෙන අවධානය වෙනස් වෙන්නට පුළුවන්. දරුවන් පිළිබඳව අපි කොහොමද දැනුවත් වෙන්නට ඕන? දරුවන් පිළිබඳව අවධානය අපි කොහොමද තියාගන්න ඕන? වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමාට මොකක්ද මේ සමාජගත කරන්න තියෙන කාරණාව මේ සම්බන්ධයෙන්? දැන් මේක සමාජයේ එක්තරා කොටසක් තමයි මේ දරුවන් කියන්නේ. මොකද මේ පීඩනයේ බලපෑම ඔවුන්ටත් අඩු වැඩි වශයෙන් මේක ලැබෙනවා. ඉතින් අපි ඇත්තටම දැන් නිවෙස තුළදී වුණත් දැන් මේ කවර පීඩනයක් තිබුණත් ඔවුන්ට මම හිතන්නේ අපි කොයි මොන ප්‍රශ්නයක් තිබුණත් ඔවුන්ට මේ සමාජය පිළිබඳ දැක්ම ඔවුන් දකින්නවනේ යම් දේවල්. දැන් මේ දේවල් තුළදී ඇත්තටම යහපත් දෙයක් තමයි දැන් ජීවිතේට උන් පුරුදු වෙනවා මේ තියෙන දුෂ්කර අවස්ථාන් වලදී ගොඩ නැගෙන්න ඇත්තටම උන්ට මේවයින් ඇත්තටම යම් ආදර්ශයන් ලැබෙනවා. නමුත් ඒකම තමයි ඔකේ තියෙන නෙගටිව් සයිඩ් එක තමයි දැන් ඇත්තටම දැන් අපි හැමදාම අපි රූපවාහිනී channel එකක් බැලුවොත් ඇත්තටම අපිට දකින්නට හම්බ වෙන්නේ මොනවද ගොඩක් වෙලාවට ඍණාත්මක දේවලුත් අපි දකිනවනේ. දැන් වැඩිහිටියන් හැටියට අපිට පුළුවන්කම තිබුණා මේ දේවල් අපිට තෝරා බේරා ගැනීම හැකියාව තියෙනවා. එතන හරි වැරද්ද අපිට තෝරගන්න පුළුවන්. නමුත් ඇත්තටම අර ළමා මනසින් ඉන්න කෙනෙකුට ඇත්තට මේ දේවල් අර හැම වෙලාවෙම අපි මේක ෆයර් කරනකොට මේ දෙකටම දෙනකොට එතකොට මේ අයට මානසික ආතතියින් තත්ත්වෙන් ඇතිවන්නට පුළුවන්. එතකොට දැන් මෙවැනි ඇතැම් පිටකද මෙවැනි වැඩසටහන් ප්‍රවෘත්ති මේ වැඩසටහන් වලදී වුණත් මේ දරුවන් සහ සංවේදී මනස් තිබෙන පුද්ගලයන් සමහර වෙලාවට කිසියම් මට්ටමකට දැන් මේ දේවල් වලින් ඈත් කිරීම ඇතැම් පිටක වැදගත් වෙන පුළුවන්. මොකද මේකේ අපිට අත්දැකීම් තියෙනවා විශේෂයෙන් පශ්චාත් සුනාමි තත්ත්වය. ඊළඟට කොවිඩ් අවස්ථාව. දැන් පශ්චාත් සුනාමි අවස්ථාවේදී බොහෝ විට මේ මල සිරුරු පෙන්වනවා. ගොඩක්. ඒකෙන් අතිශය දරුණු විදියට ළමයින් අතරම අසහනයටපත් වුණා. මොකද මේකේ උන්ට දරා ගන්න බැරි වුණා මේ මරණය කියන දේ. ඊළඟට ආවේ කොවිඩ් තත්ත්වය. කොවිඩ් තත්ත්වයේදී අපි මොනවද අපි පෙන්වුවේ? ගොඩක් වෙලාවට චිතකයන් වල මලසිරුරු දැවෙනවා පෙන්නවා. ඊට පස්සේ සමාජ අසහනයටපත් වෙන පෞල් පිටින් මූණු පවා ඔක්කොම පුද්ගලයන් පෙන්නවා. ඒ සමාජයෙන් කොන් කරන ආකාරය පෙන්නවා. දැන් මේවයි තාමත් දැන් මීඩියා එතික්ස් කියලා තියෙනවානේ. දැන් මේ දේවල් ඇත්තටම අපි සමහර දේවල් අපි සලකලා බැලුවේ නැහැනේ. ආචාර ධර්ම දැන් මාධ්‍ය ආචාර ධර්ම පවා ඇත්තටම අපි සලකුවේ නැහැ සමහර වෙලාවලට. දිය යුතු දේ සහ නොදිය යුතු දේ අපි හැමදේම මේ විදිහට පෙන්වනවා. මොකද අර රේටින්ග්ස් ප්‍රශ්නයක් තියෙනවානේ. channels වල rating එක වැඩි කරගන්න අපි හැමදේම පෙන්නනවා. නමුත් අපි සත්‍ය ඉදිරිපත් කරන්නට ඕනේ. මොකද මේක අපි දෙන්නට ඕනේ. නමුත් දීමේදී අපි අතන සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි මේ අපේ audience එක. අපේ ප්‍රේක්ෂක ශ්‍රාවකයා කවුද කියන එක. ඒක බලලා තමයි අපි මේක අතරම කතා බහ කරන්නට ඕනේ. දැන් අපි කතා බහ කරන භාෂාව වැදගත් වෙනවා. අපි කතා කරන්නේ අපි පෙන්වන දේ වැදගත් වෙනවා. දැන් ඒ පිළිබඳ කිසියම් වූ සංයමයකින් යුතුව අපි අතල මේ දේවල් ඉදිරිපත් කිරීම වැදගත්. නමුත් එයින් අදහස් කරන්නේ මේ තියෙන தত্ত্বය අපි වසන් කළ යුතුයි කියන එක. ඒ දේ අපි දෙන්නට ඕනේ. මොකද ජනතාව ඒක දැනගන්නට අවශ්‍යයිනේ. මොකද ඒ නිදහස තිබෙන්නට ඕනේ. ඒක අපේ ප්‍රචාරණය අපි දෙන්නට අවශ්‍ය වෙනවා. නමුත් ඒක ඇත්තටම අපි තාමත්ම ආචාර ධර්ම තුල රැඳෙන මට්ටමින් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට නිසි පරිදි සිදු කිරීම වැදගත් කියන එක තමයි අපේ විශ්වාසය. අපිත් වගේ යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ඔබතුමා දකින්න ඇති අපේ ප්‍රවෘත්ති විකාශන ගත්තත් මේ සියලු ආචාර ධර්මයන් එක්ක එකතු වෙමින් තමයි අපේ ජනතාව වෙත නිවැරදි දේ සත්‍ය දේ ඉදිරිපත් කරන්න අපි උත්සාහ කරන්නේ. ඉතින් මේ වෛද්‍යතුමා කියපු කාරණාව සමස්ත මාධ්‍යයටම වටින කාරණාවක්. මොකද මගේ දරුවටත් දැන් අවුරුදු 3කට කිට්ටුයි මේ දවස්වල වචන හොයාගෙන යන්නේ. කතා කරන්නේ ඇහෙන්නේ දරුවට නිරන්තරයෙන්ම මේ වර්තමාන සමාජයේ තියෙන දේවල්. අපි ටිකක් දුරස් කරලා තියන්න පුළුවන් නම් මේ දේවල් වලින් එදා පුංචි කාලේ අපි අහපු වචනම දරුවන්ටත් ඇහෙන්න තියෙනවා නම් ඒක තමයි ළමා කාලයේ සාර්ථක කරගන්න ඉඩ කඩක් ලැබෙනවා කියලා අපිට දැනෙන්නේ. අවසාන වශයෙන් සමාජයට දෙන්න තියෙන පණිවිඩය තප්පර කිහිපයක් අරගෙන කිව්වොත් වටිනවා. සියල්ලන්ටම ජයග්‍රාහී දවසක් යුගයක් උදා වෙනට කියලා තමයි කියන්නේ. සැබවින්ම ඔව් ජයග්‍රාහී දිනයක් හැම කෙනෙකුටම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්දත් එක්ක මේ අපි සිංහල අලුත් අවුරුද්දේ උණුසුම විඳින සතියයි. ඒ නිසා පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න. හැම මොහොතකම අපිට සමහරවිට දුක් වෙන්න කාරණා ගොඩක් තියෙවි. සතුටු වෙන්න උත්සාහ කරන්න. වසන්ත කාලේ අපි කියන අවුරුද්දේ තියෙන ලස්සනම කාලය තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලස්සන කාලේ බොහොම අර්ථාන්විත විදිහට පවුලේ හැම කෙනාත් එක්කම එකට එකතු වෙලා ගත කරන්න පුළුවන් සුන්දර කාලයක් බවට පත් කරගන්න කියලා තමයි අපි මතක් කර
සිටින්නේ. ඒ අතරේදී සියතත් එක්ක ඉතින් අත්තල් බැඳගෙන ඉන්න නේද? අලුත් අවුරුද්දේදීත් සියතත් එක්ක හිටියොත් බොහෝ දේවල් ඔබට රස විඳින්නට, වින්දනයට, සතුටට බොහෝ කරුණු කාරණා ගෙන ඉන්න අපි සූදානම්. ඔව් ඒ කිව්වා වගේම විශේෂයෙන්ම මේ මොන ප්‍රශ්න තිබුණත් මොන කලහකාරී තත්ත්වයන් තිබුණත් මානසින් වැටෙන්නේ නැතුව ඔබේ මනස නිරවුල් තියාගෙන ඉන්න. එයයි යහපත් වූ කාරණාව බවට පත් වෙන්නේ. ඒ වෙනුවෙන් මාධ්‍යයක් විදිහට කරන්න පුළුවන් සියලු දේ අපි කරන්න සූදානම්. ඒක නිසා අපි සමගින් අත්වල බඳගන්න කියලා අපි ඔබට ආරාධනා කරන්නේ ඒ කාරණාවත් හිතේ තියාගෙන. එහෙමනම් අපි අදට සමුගන්න සූදානම් වෙනවා. අද දවසේදී මේ හෝරාවකට සමීප කාලයක් තුල ජාතික අක්ෂරවාලයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක වෛද්‍යතුමා අපිට ඉතාමත් වටින අදට වටින මේ මොහොතට වටින සහ හෙටට වටින කාරණා බොහොමයක් අපිත් එක්ක සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුතියි. අයි දවසක මුල ගහලා අපි කතා බහ කරමු. අයිබෝන් බොහොම ස්තුතියි. එහෙමනම් අපි සූදානම් වෙනවා අද දවසට ඔබෙන් සමුගෙන යන්නට. සතියාන්තය යහපත් කරගන්නට ඔබේ මනස නිරවුල්ව තියාගෙන නිරවුල් මනසින් යුතුව ජීවිතයට මුහුණ දෙමු කියන පණිවිඩය ඔබ හමුවේ තබමින් ඔබෙන් අදට අපි මෙසේ සමුගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.